දෙවෙනි එක. ඊට පස්සේ වෙන එච්චරයිද? හරි. හොඳයි. එහෙනම් 2යි 6යි 7යි තමයි සාකච්ඡා කරන්නේ. ඉක්මනින් කියන්න ඕනේ. එතකොට අපිට ලේසියි වැඩේ කරගෙන යන්න. හොඳයි. දෙවෙනි ප්‍රශ්නයට යනවා. ඒකාකාර බටයක් තුලින් T කාලයකදී ජලය ගලාගෙන යන V පරිමාවක් කොහොම විස්තරයක් කියලා සම්බන්ධයක් දීලා තියෙනවා. V අනුලෝමයි gamma u beta p so alpha beta gamma විදිහට දීලා තියෙනවා. ඒක පහත ප්‍රකාශනයේ සත්‍ය වන්නේ කියලා අහන්නේ. ඔය ටික තමයි තියෙන්නේ. මේවා අපි පොඩ්ඩක් ෆැක්ට් එකකින් සම්බන්ධතාවය දාගන්න. මෙන්න මෙතන කියන්නේ පරිමාව, මෙතන කියන්නේ වර්ගඵලය. හරිද? මෙතන u කියලා කියන්නේ වේගය, p කියලා කියන්නේ මෙතන කාලය වෙන්න ඕනේ. right. හොඳයි දැන් මේක තමයි කතන්දර. දැන් මෙතනින් හරි මොකද්ද වැරදි මොකද්ද කියලා අහන්නේ. දැන් අපිට සිදු වෙනවා මේවට අදාළ මාන සමීකරණය කියලා මේ මාන පාඩමේ කොටසක්නේ. අපි මාන සමීකරණ ඉක්මනින් ලියාගමු. මාන සමීකරණේ වල අපි දන්නවා ලියන මෙතඩ් එක v වල මාන, a වල මාන නේ. ඔන්න ඔහොමනේ අපි මාන ලියන්නේ. මේ කොටුව රහන දාලා. මේක තමයි මාන සමීකරණය. දැන් මේකට අපි ආදේශ කරොත් පරිමාව කියලා කියන්නේ L ඝනය. වර්ගඵලය කියන්නේ L වර්ගය. ඒතකොට 2යි අල්ෆා වෙනවා මෙතන. ඒතකොට මෙතන L t ඍණ 1 වතාවක් බීටා, මෙතන t ගැමා. මේකෙන් අපි ඉක්මනට L කොටස ගත්තොත් 2යි අල්ෆා දාන බීටා වෙනවා. මෙතන t ඍණ බීටා දාන ගැමා වෙනවා. මෙතන L 3යි. t කියලා එකක් නැති නිසා මම L බිංදු සමානයි t බිංදුව කියලා දාගන්නවා. t කියලා එකක් නොමැති නිසා මම t බිංදුව කියලා දාගන්නවා. මොකද ඕනම සංඛ්‍යාවක හෝ ඕනම අගයක බිඳුවේ දර්ශකය කියලා කියන්නේ ඒක එකයි නේ. සුළු වෙලා ඉඳි එකයි. p බිඳුව කියන්නේ එකයි. දැන් මේකේ අපි මෙච්චරයිනේ තියෙන්නේ. මේකේ අපි කරන්නේ මොකද? l t බිඳුව t සලකමු. t වල දරක සලකමු b බිඳුව සමානයි බීටා ධන ගැමා. එතනින් එනවා බීටා සමානයි ගැමා කියලා. ඔන්න ඔහොම එකක් එනවා. අපිට මෙතනින් ගත්තොත් l ගත්තොත් 3 සමානයි 2යි අල්ෆා බීටා. ඔන්න ඔහොම එකක් එනවා. දැන් මේක දිහා බලපුවම තේරෙනවානේ අල්ෆා සමානයි බීටා වෙන්නේ නැහැ කියන එක. ඒක අනිවාර්යෙන් අපිට තේරෙන දෙයක් නේ. දැන් මෙතනින් අපි අවශ්‍ය උත්තරය ගැන හිතමු. පළවෙනි එක වැරදි. අල්ෆා සමානයි බීටා, බීටා සමානයි ගැමා. දෙවෙනි එක නම් හරි වගේ තේරෙනවා. තුන්වෙනි එක බීටා සමානයි ගැමා කියලා දෙනවා වැරදි. හතරවෙනි එකත් වැරදි, පස්වෙනි එකත් වැරදි. උත්තරේ මම හිතන්නේ දෙකට උත්තරේ 2 කියලා නේද ලැබිලා තියෙන්නේ. උත්තරේ 2ට 2. මේක දිහා බලපුවම අපිට ඒ උත්තරේට යන්න පුළුවන්. පැහැදිලිද විශ්ව? right. ඒ අතර විශ්වට වැරදුනේ මොකක්ද කියන්න පුළුවන්ද? සුළු කිරීමේ වරදක්ද මොකක් හරි ආදේශ කරද්දී වැරදිලාද මොනවාද ගැටලුව? මේ කියන්නේ ඒක මට අමතක වෙලා තියෙනවා මාන කොටස. මාන කොටස් වල බලන්න ඕනේ. අපි මේ අතර මේ ඇවිල්ලා මතක ඇති අපි අර භෞතික රාශිය අතර සම්බන්ධතා ගොඩනැගීම මාන ඇසුරින් කරන්න පුළුවන් කියන කොටසක් උගන්වනවානේ. අන්න ඒක මේ මැද තිබිච්ච කොටසක්. මැද කෑල්ලක්. අපි යම් කිසි දේවල් අතර මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා අරගෙන අපි ඒවට දානවා මෙහෙම. අනුලෝමයි කියලා අරන් මෙයාට ඇල්ෆා, මෙයාට බීටා, මෙයාට ගැමා දර්ශකයට එහෙම දාලා ඔය හදපු එක මැද කොටසක් තමයි මේ MCQ විදිහට දීලා තිබුණේ. දැන් ඔන්න අපි යනවා 6 වෙනි එකට. හරි. 6 වෙනි එකත් හරි ලස්සන ගානක්. මේවට මේ ඉතා ඉක්මනින් රූප සටහනකට ලස්සන රූප සටහන ඕන කෙටියෙන් රූප සටහනක් ඇඳගෙන වැඩේ යනවා නම් ඉතාමත් ලේසියෙන් ගාන හදන්න පුළුවන්. මීටර 150ක් දිගට දුම්ඩයක් 300ක් දිගට වේදිකාව. වේදිකාව මීටර 300යි. හරිද? දුම්ඩේ කොහොමද පසු කරන්නේ? නියත තොරණයකින්. නියත තොරණයකින් පහු කරනවා. දුම්රිය වේදිකාවට ඇතුළු වුණේ. මෙන්න දුම්රිය ඇතුළු වෙනවා. මේ තියෙන්නේ දුම්රිය. ඇතුළු වුණේ 40යි ms නේ එකට. එතකොට වේදිකාව හැර යනවා කියලා කියන්නේ මෙන්න මේක හැර යන්නේ නැහැ. දැන් දුම්රිය මෙහෙම තියෙනවා කියලා කියන්නේ ඒකට කියන්නේ හැර යනවා කියලා නෙමෙයි. තාම මේ වේදිකාව ඇතුළේ තියෙන හැර යන්න නම් දුම්රිය පිටුපස්ස පැත්තේ එළිය මෙහෙම එළියට යන්න ඕනේ. මෙහෙම යන්න ඕනේ දුම්රිය. එතකොට දුම්රිය ගමන් කරමින් තියෙන වේගය 50යි ms ශ්‍රේණියක නේ 50යි. හරි. එහෙනම් දුම්රිය තොරණේ ඔච්චරයි. ඕක වරද්දාගෙන තියෙන ඔච්චරයි. ඔයගොල්ලන්ට මේ දිග පිළිබඳව අයිඩියා එකක් එතනදී අරගෙන නැහැ. ඇත්තටම දුම්රිය ගමන් කරලා තියෙන දුර හොයාගන්න බැරි වෙච්ච එක තමයි ඔයගලන්ට වෙලා තියෙන එකම ගැටලුව. හරිද?
දැන් මම මේක අදන්න ඕනේ නැත්නම් මම දැන් ඔයාලට ඉක්මනට උත්තරය ඇවිල්ලත් ඇති. ඇත්තටම දුම්රිය මෙතන ඉදිරිපස කොටස එයා ඇත්තටම ගිහිලා තියෙන දුර ප්‍රමාණය බලන්න. මේ 300ක් ගිහිලා මේ 150ත් යන්න ඕනේ. යන්න ඕනේ 450යි මීටර. මොකද දාන්න ඕනේ මෙතන v වර්ග සමානයි u වර්ග ධන 2as. එතන ත්වරණය කියලා කියන්නේ v වර්ග 250යි 50 වර්ගය කියන්නේ නේද? සමාන 2500යි මෙතන 1600යි බෙදීම ඍණ 1600 බෙදීම 2as කියන්නේ 900යි. එතන 900 බෙදීම 900 කියන්නේ 1යි. MS ඍණ දෙක කියලා තමයි උත්තරේ. සුළු කරපුවම 900 බෙදීම 900 කියලාම තමයි. ඒතකොට ඒකට උත්තරය එහෙම එන්න ඕනේ 6ට 3. 6ට උත්තරය වෙලා තියෙන්නේ 3 නේද? මම හිතන්නේ ඒකට අහපු අයට පිළිතුර ලැබෙන්නේ නැති කියලා හිතනවා. මම දැන් මේක ඇහුවා. 6 වෙනි ප්‍රශ්නේ හදමුයි කියලා නේද? සවීන් මම හිතන්නේ. ඒකට පිළිතුර ලැබෙන්නේ නැති කියලා හිතනවා. 7 වෙනි එක ගැන ප්‍රක්ෂිප්තයක උපරිම පරාසය මීටර 200යි. එහි උපරිම සිරාස උස මොනුවේ. දැන් මේක හරිද? මේක මෙහෙම දෙයක් තියෙනවා. මේක වෙන තියරි කොටසක්. මේක අපි මේ කටපාඩම් කරන් තියාගන්න ධර්මවල පොඩි වාසියක් තියෙනවා. මොකද සමහර දේවල් අපි දැනන් ඉන්නකොට දැන් අපි ඔය කටපාඩම් කරගෙනම තියෙන එකයි. ඒ කියන්නේ අපි මීටරයකට සෙන්ටිමීටර් 100ක් තියෙනවා කියන එක අපි ඒක කටපාඩම් කරලා තියෙන දෙයක්. නමුත් ඒක දැන් අපි ඇඟට ඇලිලා තියෙනවා. අපි දන්නවා නේ මීටරයකට සෙන්ටිමීටර් 100ක් තිබිය යුතුයි. ඒ වගේ කතන්දරයක් තමයි මේක. ප්‍රක්ෂිප්තයක උපරිම පරාසය. ප්‍රක්ෂිප්තයක උපරිම පරාසය ලැබෙන්නේ θ අංශක 45ක් වුණා. හරිද? ඒ හැම ළමයෙක්ගේම ඔළුවේ තියෙන්න ඕනේ. උපරිම තිරස් පරාසය සඳහා සමීකරණයක් තියෙනවා 2u වර්ග සමාන උපරිම තිරස් පරාසය සඳහා නෙමෙයි. තිරස් පරාසය සඳහා සමීකරණයක් තියෙනවා 2u වර්ග sin θ cos θ බෙදීම g. මේ තියෙන යාගේ සමීකරණ. ඒ වගේම සිරස් උසටත් තියෙනවානේ ඒ සමානයි u වර්ග sin වර්ග θ බෙදීම 2යි කියලා මට මතක හැටියට. ඔන්න ඔය වගේ එකක් තමයි ඉන්නේ සමීකරණ. මම හිතනවා හරි කියලා. දැන් ඔය දෙකේ මේ r සහ h අතර සම්බන්ධතාවයනේ. දැන් අමතක ළමයි මේ දෙකත් අමතක ළමයින්ට මොකද කරන්න වෙන්නේ? ප්‍රක්ෂිප්තයක් ඇඳගෙන සමීකරණ දාලා r හරිද කියලා බලන්න ඕනේ, h හරිද කියලා බලන්න ඕනේ. එහෙම කතන්දරයක් තියෙනවා. ඔය මුකුත්ම නැතුව r සහ h අතර සම්බන්ධයක් තියෙනවා. උපරිම තිරස් පරාසය ගැන අපි අමතක කරමු. මොකක්ද දන්නවා සම්බන්ධය? r සමානයි 4h 1 tan θ. අපි ඒකට කියනවා cot θ කියලා. මැත්ස් කරන ළමයි දන්නවා බයෝ කරන ළමයි 1 tan θ කියලා ලියාගත්තට කමක් නැහැ. cot θ වෙනකොට ඕන නම් ලියාගන්න 1 tan θ කියලා. ඔන්න ඕක තමයි සම්බන්ධය. 1 tan θ තමයි cot θ කියලා කියන්නේ. එතකොට උපරිම පරාසයට ළඟා වෙනකොට අංශක 45න් නම් චලනය වෙන්න ඕනේ. අපි අර කියන්නේ ප්‍රක්ෂේපණය කරන අංශක 45න් කියලා. ඒ කියන්නේ අපි මේ මොනවාද ජැවලින් ත්‍රෝ එක එහෙම කරනකොට අංශක 45න් විසි කරන්න උත්සාහ කරන්නේ උපරිම වේගය අංශක 45 ආන දීම. ඒතර ඒක මෙතනට දාපු ගමන් tan 45 කියලා කියන්නේ අපි දන්නවා 1යි. 1 බෙදීම 1 කියන්නේ ඒත් එකම තමයි. ඒතර අපි දන්නවා r සමානයි 4h කියන එක. ඒතර මේක අපි අර මං කිව්වා වගේ මීටරයට සෙන්ටිමීටර 100යි වගේ මේකක් කටපාඩම් කරගත්තා නම් මේක මහ ලොකු කතන්දරයක් වෙන්නේ නැහැ. r සමානයි 4h කියන්නේ. ඒක ඔයාලගේ උත්තරය ප්‍රක්ෂිප්ත උපරිම පරාසය 200යිනේ. මෙයා 200යි කියලා කියනවා නම් ඔයාලා දන්නවා එහෙනම් h වෙන්නේ 200 බෙදීම 4. ඒ කියන්නේ මීටර් 50යි. ඉතින් ලේසියෙන් පිළිතුරට යන්න පුළුවන්. මේ දෙක කනෙක්ට් කරලා තමයි මම මේ සමීකරණය හදාගත්තේ. මේක ඔයගොල්ලෝ කටපාඩම් කරන්න ඕන එකක් නෙමෙයි. මේක කටපාඩම් කරන්න ඕන කියලා නීතියක් නැහැ. මේක කටපාඩම් කරන්න ඕන කියලා නීතියකුත් නැහැ. මේකත් එහෙම නැහැ. හැබැයි මේ දෙක දැනන් ඉන්නවා නම් ඔයගලන්ට ගොඩක් ස්ටෙප්ස් ටිකක් අඩු කරගෙන සමහර දේවල් වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක නම් මතක තියාගන්න එක. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න එක වටිනවා නේද? මේක අපි හිතමු එක්සෑම් එකට දැන් දන්නේ නැහැ කියලා. එක්සෑම් එකට නොදැනගත්තා ඔයගොල්ලෝ වෙනත් යම් කිසි කටයුතු සඳහා හෝ නැත්නම් වෙනත් යම් කිසි අධ්‍යයනය කිරීම සඳහා මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා. හරිද? මේවා සාමාන්‍ය ජීවිතේට වටින දේවල්. ඒවා දැනන් ඉන්න ඕනේ. ෆිසික්ස් කරද්දී අපි මොන හරි දෙයක් අපේ ඇඟට කාවැදිලා තියෙන දේවල් ටිකකුත් තියෙන්න ඕනේ. එක්සෑම් එක වුණාට පස්සේ අම්ත ගලා ගිහිල්ලා හරියන්නේ නැහැ. හොඳයි. ඒතර ওই විදිහට මම හිතන්නේ 6 සහ 7 ප්‍රශ්න වල පිළිතුරු අපට යන්න පුළුවන්. මේ ලියාගෙන ඉදිරියට ගමන් ඉක්මනට මට කියන්න. එහාපැත්තේ මම හිතන්නේ 8 සිට 16 දක්වා ප්‍රශ්න 9ක් තියෙනවා. 8 සිට 16 දක්වා මේ ප්‍රශ්න 9 හදන්න ඕන ඉක්මනට කියාගෙන මම මාර්ක් එකක් දාගෙන හදන්න පටන් ගන්නවා.
මේ සම්පූර්ණ 9ම right right. හරි මම වෙනවා හරි ඔක්කොම සාකච්ඡා කරා. හරි. හොඳයි. එහෙනම් මම මේ ටික මකන්නද? ගැටලුවක් නැද්ද? කවුරුත් ලියනවද? හරි මම හිතනවා කවුරුත් මොකුත් කියන්නේ නැති නිසා මම හිතනවා මේක ලියලා ඉවර ඇති කියලා. හරි. එහෙනම් මම යනවා ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරන්න. හොඳයි. right අපි එහෙනම් යමු 8 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ස්කන්ධය මනුස්සයා මම නේද ගන්න. මනුස්සෙක් මෙහෙම ඉන්නවා. හරිද? මගේ ස්කන්ධය කියලා තියෙනවා කිලෝග්‍රෑම් 60යි. එතකොට එයාගේ බර කියන එක පහළට ඇති වෙනවා 600යි නිව්ටන්. ඒ ගමන්ම අපි දන්නවා අභිලම්බ බලයක් මේ පටිය මගින් මිනිස්සයා මත ඇති වෙනවා ඉහළට. දැන් මම මේ කළු පාටේ නගින සියලුම බල මිනිසා මත යෙදෙන බල කියන එක විතරක් මතක තියාගන්න. පටිය මත යෙදෙන බල නෙමෙයි. ඊට පස්සේ මොනවද කියන්නේ? වාහකය මෙච්චර ත්වරණයකින් චලිත වන විට. චලිත වෙනවා කියන්නේ වාහකය යම් කිසි ත්වරණයකින් චලිත වෙනවාද මිනිස්සයාත් වාහකය මත නිශ්චලව පවතිනවා. වාහකයට සාපේක්ෂව නිශ්චලව පවතිනවා. වාහකයක් කියලා කියන්නේ අපි අරන් යන කෙනා කෙනෙක් කෙනා නේද? අරන් යන කෙනා. ඒ පටිය නෙමෙයි ඇදගෙන අරන් යන්නේ. එයාට තියෙන ත්වරණය පුද්ගලයාටත් තිබිය යුතුයි. මිනිස්සයාටත් තියෙන්න ඕනේ. දැන් මේක කියනවානේ පටියට සාපේක්ෂව නිශ්චලව සිටී කියලා. මිනිසා මත ඇති කරන සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය කියන්නේ බල ගත්තොත් බල නම් ගොඩක් තියෙනවා. හැබැයි සංප්‍රයුක්ත බල තියෙන්නේ මෙයාට මෙයා කැපිලා යන නිසා මේ දෙන බැලන්ස් වෙලා කැපිලා යනවා. ඒක සංප්‍රයුක්ත බලය. ඒ සිරස් බල නැතුව යනවා. සිරස් සංප්‍රයුක්ත බල ශූන්‍ය වෙනවා. ඒකට මිනිස්සයා බලන්න නම් ඊළඟට කල්පනා කරන්න මිනිස්සයාට වෙන මොනවාද තියෙන්න පුළුවන් බල. දැන් මිනිස්සයා ත්වරණය වෙනවනේ. නිව්ටන් කිව්වනේ ත්වරණය වීමක් සිදු වෙනවා නම් එතන බලයක් තිබිය යුතුයි කියලා. ත්වරණයක් පවතිනවා නම් අන්න එතන බලයක් තිබිය යුතුයි. හරිද? එතකොට වෘත්ත චලිතය හැරුණාම වෘත්ත චලිතේ නම් ත්වරණයක් තියෙනවා. හැබැයි එතන චලිත දිශාවට බලයක් නැහැ. වෘත්ත චලිතය ගැන අපි පස්සේ කතා කරමු. හරිද? දැන් මෙතන නම් ත්වරණයේ දිශාවට දැන් ඔන්න බලයක් පවතිනවානේ. ත්වරණයේ දිශාවට බලයක් පැවතිය යුතුයි. මේ බලය සපයන්නේ කොහොමද? දැන් මම ඉදිරියට ත්වරණය වෙවි යනවා නම් මට කවුද බලය සපයන්නේ? මම ටයිල් පොලවක් උඩ දුවන්න හැදුවොත් මට දුවන්න බෑ ඉස්සලා වැටෙනවා. හැබැයි මම රළු පොලවක් මට මම ත්වරණය වෙන්න ගියොත් මට ත්වරණය වෙන්න පුළුවන්. ඇයි? පොළවෙන් මට ඇති කරන ඝර්ෂණ බලය. පොළව මගින් මට ඇති කරන ඉදිරියට චලිත දිශාව. ඝර්ෂණ බලයක්. ඒකට සෑම විටම ඝර්ෂණ බලයේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ වේ කියන එක වැරදි. හරිද? සෑම විටම කියන්න බෑ ඒක. ඒකට කන්ඩිෂන්ස් තියෙනවා. සමහර වෙලාවට ඝර්ෂණ බලය නිසා තමයි චලිත වීම සිදු වෙන්නේ. දැන් මෙතනදී ඝර්ෂණ බලය නිසා තමයි චලිත වීම සිදු වෙන්නේ. එහෙනම් ඝර්ෂණ බලය තියෙන්නේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ මෙන්න මේ විදිහට. දැන් එහෙනම් එයාට තියෙන එකම බලය මොකද්ද? ඝර්ෂණ බලය. කවුද දෙන්නේ? පටියෙන් දෙන්නේ. පටියෙන් මේ මනුස්සයාට චලිත දිශාවට දෙනවා. අපි දාමු F සමානයි m මෙතනට දාපු ගමන් මොකක්ද දෙන්නේ? මෙතන බලය ඝර්ෂණ බලය ස්කන්ධය 60යි ත්වරණය 1යි උත්තරය 60යි නිව්ටන්. ඒ හැර වෙනත් කිසිදු සංප්‍රයුක්ත බලයක් වගේ කියන්නේ සංප්‍රයුක්ත බලයට හේතු වෙන වෙනත් කිසිදු බලයක් නැහැ. මේ ඔක්කොම කැපිලා යනවානේ. බැලන්ස් වෙනවානේ. මෙයා විතරයි අන්බැලන්ස් බලයකට තියෙන. ඒකයි යා ත්වරණය වෙන්නේ. ඒතර උත්තරයේ බවට පත් වෙන්නේ ළමයි 3 60යි නිව්ටන්. ඒ අතර ගැටලු තියෙනවා නම් අහන්න. මම 9 වෙනි ප්‍රශ්නයත් ඒ එකම හදන්න ගන්නවා. දැන් මෙතන ඔන්න මේකත් ඔයගොල්ලන්ට අමතක වෙච්ච කොටසක්. ඒ කියන්නේ අමතක වෙලා. මේවා අපි මුළු කාලේදී කරනවා. දැන් අර ඔයගොල්ලෝ ගෙවල් වල ඉඳලා දැන් මේවා අමතක වෙලා ගිහිල්ලා තියෙන එකයි වෙලා තියෙන්නේ. මේවට අපි කියන්නේ මේ ඊ ඇසුරින් ලියනවා කියලා කියන්නේ. හරිද? මේවට අපි කියන්නේ ගාතීය ශ්‍රිත. මේ මැත්ස් වල පාර්ට් එකක්. මේකට කියන්නේ ගාතීය ශ්‍රිත කියලා කියන්නේ. ශ්‍රිතයක්. ඔව්. අටවෙනි ප්‍රශ්නේද? අටවෙනි ප්‍රශ්නේ උත්තරය 4 නෙමෙයි උත්තරේ ඉන්න ඕනේ 3. හරිද? ඒක වැරදිලා. අටවෙනි ප්‍රශ්නේ හදාගන්න. ඒකට උත්තරේ ඉන්න ඕනේ 3. 60යි නිව්ටන් විතරයි එන්නේ. වැරදිලා දාලා තියෙනවා. ත්වරණය 1යිනේ දීලා තියෙන්නේ. ස්කන්ධය 60යි නේද? එතන වැරදිලා තමයි උත්තරේ 4 කිව්වේ. කො ප්‍රින්ටිං මිස්ටේක් එකක් හරි.
ඒක හදාගන්න ළමයා. 8ට උත්තරය එන්න ඕනේ මම මේක හදාගන්න. 8ට උත්තරය එන්න ඕනේ 3. හරි. දැන් අපි 9 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමින් හිටියේ මේවට ඝාතීයශ්‍රිත කියලා කියන්නේ ළමයි. මෙතන මේ ලොකුවට ඇඳලා මේක මේ මෙහෙම තියෙන්නේ. e වල x ඔන්න ඕනවාදී. ඝාතීයශ්‍රිත කියලා කියන්නේ ඕවා. එතකොට දැන් මෙවැනි එකක ඝාතීයශ්‍රිත සම්බන්ධව දැන ගැනීම අවශ්‍ය වෙන්නේ ෆිසික්ස් වලදී වැඩ කරන්න. එතකොට දැන් මෙවැනි අවස්ථාවකදී ඔයගොල්ලෝ කරන්න ඕන දේ එකම දෙයයි දන්නේ මේ තියරි දැනගෙන තියෙනවා. ඒ කියන්නේ ලඝු ගණකවල ඇතුළත තියෙන පදයේ මාන තියෙන්න බෑ. ෆිසික්ස් වලදී උගන්වනවා. අපි මේ log x හරි මොකක් හරි තිබ්බොත් දැන් මෙතන තියෙනවනේ මේ ඇතුලේ තියෙන සියලුම පදවල අවසාන එකතු වෙලා එන සංක්ෂිප්තය තියෙනවනේ. මේ එක එක පදයක නෙමෙයි මේ සම්පූර්ණ ලඝු ගණක ඇතුලේ තියෙන සම්පූර්ණ ප්‍රකාශනයට මාන තියෙන්න බෑ. සම්පූර්ණ ප්‍රකාශනය ලඝු ගණක ඇතුලේ. ඒ වගේම තමයි ඝාතීයශ්‍රිත එක මේ විදිහට මේ බලයක් දර්ශකයක් විදිහට තියලා තියෙන සම්පූර්ණ කොටසට මාන තියෙන්න බෑ. එහෙමනම් අපි බය නැතුව කියන්න පුළුවන් AT බෙදීම m කියන එකට මාන තියෙන්න බෑ. ඒ කියන්නේ අපි කියනවා ඒක එකයි කියලා. මාන නැත්තම් එකයි. සියලුම දේවල් සුළු වෙලා ඉන්නේ එකයි කියලා. ඉතින් දැන් මේකේ හැටියට අපිට හොයන්න තියෙන්නේ සිම්පල් a වල මාන. ඒක සිම්පල් a වල මාන කියලා කියන්නේ සිම්පල් m බෙදීම සිම්පල් t. සිම්පල් m කවුද m කියන්නේ? ස්කන්ධය. t කියන්නේ කාලය. එහෙනම් අපිට එනවා mt ඍණ 1. අපි කියන්නේ mt ඍණ 1. හරි ලේසියෙන් පිළිතුරට යන්න පුළුවන්. එතකොට m 1යි t ඍණ 1යි l බිඳුවයි කියලා දීලා තරම් බලන්න. m 1යි l බිඳුවයි t ඍණ 1යි කියන්නේ 9ට උත්තර 1 කියලා තමයි ලැබෙන්න ඕනේ. මෙතනට ඕනනම් l බිඳුව කියන එකක් දාගන්න. අර ඕඩරේට ලියනකොට ලියන්නේ අපි mtl ලියන්නේ නැහැ. අපි ලියන්නේ ඕඩරේට mlt. එකයි මෙතනට බිඳුව දාලා මෙතනට එකක් මෙතනට එකක් නේ. ඒකයි ඕඩරේට ලියනකොට එහෙම ලියන්නේ ආ. right. මම හිතනවා 9 වෙනි ප්‍රශ්නයත් තේරෙන්නට ඇති කියලා ඒකේ පිළිතුර හරි ඇති කියලා හිතනවා. අපි යමු 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නයත් ඔයගොල්ලන්ගේ අර ඇස් රවට්ටන්න හරි නැත්තම් මනස එකපාර විකෘති කරන්න වගේ තමයි මේ ගාන දීලා තියෙන්නේ. හරිද? නමුත් අපි කල්පනාවෙන් අපි වැඩ කරන්න ඕනේ කල්පනාවෙන් හැම වෙලේම. මේවයි ප්‍රස්තාරයේ දිරන කොටසක් විතරක් අඳින්න. දැන් මේකේ ගානේ මේ ඇඳලා තියෙන ප්‍රස්තාරය මොකක්ද කියලා ඉස්සෙල්ලා අඳුනගන්න. මෙතු ගණන් වලට යන්න එපා. හරිද? මෙතන 2යි 4යි 6යි 8යි. ඔහොමනේ කාලක්ෂය ලකුණු කරලා තියෙන්නේ. ඒ අතරේ මෙතන දාලා තියෙන 2යි කියලා මේ මට්ටම. දැන් මොකක්ද මෙතන කියන්නේ? 0.4 කිලෝග්‍රෑම් වන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්තාරය පහත පරිදි වේ. අනුයාත ආවේගයන් දෙකක් අතර කාල පරතරය වලුවේ. දැන් ආවේගයක් කියලා කියන්නේ ළමයි ගැටුමක් තියෙනවා කියන එකනේ. ආවේගයක් කියලා කියන්නේ ගම්මිතා පරිවර්තනයක් සිදු වුණාමනේ ආවේගයක් ඇති වෙන්නේ. ජනවා වේගයක් තියෙන අනිත් පැත්තට හැරෙනවා නැත්නම් වේගය වැඩි වෙනවා මොකක් හරි. එතන ගම්මිතාවය වෙනස් වෙන්න ඕනේ. එක්ක දිශාව හරුණත් ඇති. එතනත් ගම්මිතාව වෙනසක් සිදු වෙනවා. දිශාව වෙනස් වුණත් ගම්මිතාව වෙනසක්. විශාලත්වය වෙනස් වුණත් එතනත් ගම්මිතා වෙනසක්. හරිද? අපිට ඉස්සරහට එන පන්දුවකට බැට් එකකින් පහරක් දුන්නොත් එයාගේ දිශාව වෙනස් කරන්න පුළුවන්. විශාලත්වය වෙනස් වුණොත් අපිට දිශාව වෙනස් කරා කිය. එතන ගැටුමක්. එතනදී ආවේගයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි තුම එන පන්දුව ඒ දිශාවටම වැඩි වේගයකින් යවන්න අපි එන පැත්තට පාරක් දෙන්න ඕනේ. එතනත් ගැටුමක්. එතන ආවේගයක් ඇති වෙනවා. එතන බලයක් නැතුව එහෙම වේගය වැඩි කරන්න බෑනේ. ගම්මිතා වෙනස් කරන්න බෑ. දැන් එහෙමනම් ඊළඟට බලන්න බෑ. දැන් මේකේ කතන්දරේ මේක විස්ථාපන කාල ප්‍රස්තාරයක් නෙවෙයි. විස්ථාපන කාල ප්‍රස්තාරයෙන් කොහොමද ගම්මිතාවයක් ගැන හිතන්නේ? අපිට ප්‍රවේග කාල ප්‍රස්තාරයෙන් තමයි ගම්මිතාවයක් ගැන හිතන්න පුළුවන් නේ. දැන් එහෙමනම් අපි හිතන්න ඕනේ මෙන්න මේක. දැන් මේ වගේ එකක අපිට ඕන ප්‍රවේග කාල ප්‍රස්තාරය අඳලා බලන්නත් පුළුවන්. ඔයාලට ඕන ප්‍රවේග කාල ප්‍රස්තාරය අඳලා බලන්න. මේක අපි දන්නවා මේක දාන පැත්ත මේකේ ඍණ මේක දාන මේක ඍණ. හැබැයි හැමතැනම පේනවා නේද උගලන්ට එකම අනුක්‍රමණයනේ. උගලන්ට ප්‍රවේග කාල ප්‍රස්තාරයෙන් නම් උගලන්ට පේනවා ඇති. තප්පර දෙකක් යනකම් මේ ප්‍රවේගයෙන් යන්නේ. යම් කිසි ප්‍රවේගයක් අපි ගත්තොත් 1යි ms ඍණ 1 කියලා එන්නේ. 1යි ms ඍණ 1. කොහොමද බය නැතුව කිව්වේ අනුක්‍රමණය හෙව්වා. මෙතන මෙතනට 2යි මෙතන මෙතනට 2යි. බෙදුවාම එන්නේ අනුක්‍රමණය 1යි. ඒ කියන්නේ ප්‍රවේගය 1යි. මෙතන මෙතනට 1යි. ආය 2 සිට 4 දක්වා යනකොට බලන්නකො වැඩි. එතනට එනකොට මේ ඍණ අනුක්‍රමණයක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ. එතකොටත් එයාගේ ඍණ 1යි ms ඍණ 2. ඊළඟ 2 ඉඳලා 6 වෙනකොට උඩ. මේ ආය පල්ලෙහ. ආය උඩ ඔන්නම තමයි යන්නේ. ප්‍රවේගයේ දිශාව නිරන්තරයෙන් මොකද වෙන්නේ වෙනස් වෙනවා.
right හොඳයි එහෙනම් දැන් මම කියලා දෙන්නම් ගැටුමක් වෙන්නේ කොතනද ඒකාකාර ප්‍රවේගය එකම දිශා ඔන්න මෙතනදී මොකද වෙලා තියෙන්නේ බලන්නකො මේ හරියට තප්පර දෙකක් වෙනකොට විශාලත්වය වෙනස් වෙලා නැහැ හැබැයි දිශා වෙනස් වෙලා තියෙනවා තප්පර දෙකේදී දිශාව වෙනස් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ පිටියට වෙලා වැදුනා අනිත් පැත්ත හැරෙනවා තප්පර දෙකේදී එක වෙනවා නැවත වතාවක් වෙන්නේ තප්පර හතරේදී එක නැවත වතාවක් කරන තප්පර 6ේදී එක සෑම තත්පර දෙකකට වතාවක් ඔයගලන්ට පේන ඇති ගැටුමක් සිදු වෙනවා. කියන්නේ ගම්මිතා වෙනසක් සිදු වෙනවා. මොකද ප්‍රවේගකාල ප්‍රස්ථාරයෙන් උන්ට අන්තර හරි ලේසියෙන් ඔයගලන්ට පිටුතුර ගන්න තිබ්බහම නම් ඕගොල්ලෝ මේක දිහා බැලුවා නම් එහෙම ඕගොල්ලෝ හිතන්නේ ගැටුමක් සිදු වෙන්නේ මේ දෙක ඊට පස්සේ 6 අන්න එහෙම හිතෙනවා. ඒක තත්පර 4න් 4ට කියලා හිතෙනවා. නමුත් ඇත්තටම මෙතන සිදු වෙන තත්පර දෙකෙන් දෙකට ගැටුමක් සිදු වෙනවා ළමයි. හරිද? එhmenan පිළිතුර වෙන්නේ 10ට උත්තරය 1 දීලා තියෙන්නේ දෙක එක නේද? ඔන්න 10ට උත්තරේ ලබා ගත්තා. බලන්න ඕනේ. දැන් වැඩි අල්ල ගන්න ඕනේ. ඝන ගෝලයක් නිදහස් අවකාශයේ ඔයාලා හදන ගමන් මම මේක පැහැදිලි කරන් යනවා 11 වෙනි ගාන. තාම ලියනවා නම් මට කියන්න මම ඒතර නවත්තන්න. හරිද? මම හිතන කාලය ඇතුළත ඕල් ලියාගෙන යනවා ඇති කියලා. 11 වෙනි ප්‍රශ්නේ මම ඔය අතර සාකච්ඡා කරනවා ඝන ගෝලයක් නිදහස් අවකාශයේ භ්‍රමණය වේ. මොන භ්‍රමණ චරිතයකට එනවා? ඒ ස්කන්ධය නියතව තබා ගැනීම. අරය වැඩි කලේනවා. ඒතර එහෙම කිව්වම පොඩ්ඩක් අපි උළුවට දාගන්න මේ භ්‍රමණය වෙන එකකට අදාළව තියෙන අවස්ථිතික ගූර්ණයනේ. ඒකට අපි දන්නවනේ සිග්මා mr වර්ගයේනේ අවස්ථිතික ගූර්ණය කියලා කියන්නේ. ඒකට ඝන ගෝලය කරන් අපි දන්නවා අවස්ථිතික ගූර්ණයන්නේ 5න් 2යි mr වර්ගය. ඔන්න මොන එකක් තමයි. 3න් 1 කුහර ගෝලයක 5න් 2 කියන්නේ ඝන ගෝලය. ඒකට ස්කන්ධය නියතව තියාගෙන අරය වෙනස් කරනවා කියලා තමයි කියන්නේ. හරි. එතකොට මොනවද මේකේ වෙන්නේ බලමු. ඔය තියෙන ප්‍රශ්නේ. වැඩි කරලා වෙනස් වන්නේ පහත රාශි වලින් කුමක්ද කියලා අහනවා. ඒතර අපි පැහැදිලි ලෙසම දන්නවා ළමයි ඝන ගෝලයක් තියෙනකොට අරයට අපි දන්නවා කේන්ද්‍රයක් තියෙනවා. ස්කන්ධ ව්‍යාප්තියක් තියෙනවා. ඒතර ස්කන්ධ වෙනස් කරන්න නැතුව මෙයාව ඊට වඩා ඈතට ස්කන්ධය යවපු ගමන් වෙන්නේ මේ කන්සෙප්ට් එකට තේරෙනවා ඇති. ස්කන්ධ දුරත්වයේ දුරේ වර්ගයත් එක්කනේ ගුණිත වෙලා අවස්ථිතික ගුණය හැදෙන්නේ. ඒතර අවස්ථිතික ගුණය පැහැදිලි ලෙසම තමයි වෙනස් වෙනවා. ආයේ කතා දෙකක් නෑ. අවස්ථිතික ගුණය වෙනස් වෙනවා. හරිද? උදාහරණයක් ඒකට ඕගොල්ලෝ හිතන්න මෙන්න මේ වගේ. මම පුටුවක භ්‍රමණය වෙමින් තියෙනවා. පුටුවක භ්‍රමණය වෙනවා. පුටුවක ඉඳගෙන ඉන්නවා. භ්‍රමණය වෙන භ්‍රමණ පුටුව ගැන. එතනදී මම ස්කන්ධ දෙකක් අතේ තියන් ඉන්නවා. අපි හිතමු වේට්ස් වලට ගන්නවා වේට්ස් උස්සන්න ගන්නේ. ඒතර ගන්නවා කර ස්කන්ධ දෙකක් ඩම්බෙල් දෙකක් අතේ තියන් ඉන්නවා. කැරකෙන ගමන් මම මේ දෙක ඈතට දිගාරිනවා. ඒතර මොකද වෙන්නේ? මේ ස්කන්ධ මං ළඟින් තියන් ඉන්නකොට ඒගොල්ලන්ගෙන් ලැබිච්ච අවස්ථිතික ගූර්ණයට වඩා ඈතට යනකොට අවස්ථිතික ගූර්ණය වැඩි වෙනවා. අවස්ථිතික ගූර්ණය වැඩි වෙනකොට මොකද වෙන්නේ ළමයි? භ්‍රමණය වෙන වේගය ඉබේම අඩු වෙනවා. ලං කර ගන්නකොට වැඩියෙන් කරගෙනවා ඈත් කරනකොට අඩුවෙන් කරගෙනවා. හරිද? ඒතර මේ concept එකම පාවිච්චි කරගත්තොත් මේකේ භ්‍රමණ අවස්ථිතිය අහන්නේ වෙනස් නොවන්නේ පහත රාශි වලින් කියන වෙනස් නොවන්නේ. මේ වෙනස් වෙනවනේ භ්‍රමණ අවස්ථිතිය. ඒක හරියි. ඒතර කෝණික ගම්මිතාවය කියන්නේ මොකද්ද නේද? I ඔමේගා. මේ I ඔමේගා කියන එක තමයි වෙනස් මේකදී අහලා තියෙන්නේ. හරිද? දැන් I කියන එක වෙනස් වෙනවා. දැන් අපි කලින් කිව්වා I කියන එක වෙනස් වෙනවා. දැන් ඔමේගා කියන එක වෙනස් වෙනවා. දැන් මම කලින් කිව්වා වගේ අර භ්‍රමණ පුටුව ගැන හිතන්න. I වෙනස් කරනකොට කැරකෙන වේගය අඩු වෙනවා. කෝණික ගම්මිතා සංස්ථිති නියමයේ බාහිර බලපෑමක් ඇති වෙන්නේ නැතිනම් පද්ධතිය තුල බාහිරින් කවුරුත් මේකට බලපෑමක් ඇති කරන්නේ නැත්නම් පද්ධතියෙන් විතරක් නම් මේ හැකිලීම සිදු වෙන්නේ. එහෙමනම් අර I ඔමේගා කියන එක නියතව පැවතිය යුතුයි. එහෙමනම් කෝණික ගම්මිතාවය නියතව පවතින්න ඕනේ. එහෙනම් ඉබේම 11ට උත්තරේ 2 කියලා තමයි එන්න ඕනේ. 2 උත්තරය දීලා තියෙනවා. යතරේ උත්තරේ තව එකක් බලමු. මම මේ ඔයගොල්ලන්ට උත්තරේ ස්ක්‍රීන් ෂෙයා කරද්දි බලන්න තිබ්බා. 4 වෙනි එකක් හරි කියලා දීලා තියෙනවා. බලමු ඒක ඇත්තද කියලා. කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා කියන එක දැන් දන්නවා. I ස්වායත්ත වෙනස් වෙද්දි නෑ. කියන්නේ I වෙනස් වෙනවා, ඔමේගාත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ දෙදෙනාම වෙනස් වෙනවා. ගෝලයේ පරිමාවත් වෙනස් වෙන එකත් හරි. 4 වෙනි එක පොඩ්ඩක් බලමු භ්‍රමණ චාලක ශක්තිය. ඒක බලමු. භ්‍රමණ චාලක ශක්තිය කියලා කිව්වේ තමයි භාගයයි I ඔමේගා වර්ගය. 4 වෙනි එක උත්තරයක් විදිහට බාර ගන්න බෑ. භ්‍රමණ චාලක ශක්තිය වෙනස් වෙනවා නේද?
භාගයයි i ඔමේගා වල මම i ඔමේගා එළියට ගත්තොත් ඉතුරු වෙන්නේ i ඔමේගා නේ. භාගයයි i ඔමේගා එළියට ගත්තොත් i ඔමේගා එළියට ගත්තොත් ඉතුරු වෙන්නේ i ඔමේගා එක. i ඔමේගා කියන එක constant. හරිද? i ඔමේගා නියතයි. ඒතර ඔමේගා කියන එක වෙනස් වෙනවා. එතකොට භ්‍රමණ චාලක ශක්තිය වෙනස් වෙනවා. ඒතර මේකේ 4 කියන 11ට උත්තරේ 4 ගන්න පුළුවන් කියලා කිව්වට 11ට 4 වෙනි උත්තරේ බාර ගන්න බෑ ළමයි. භාගයයි i ඔමේගා වර්ගයට අනුව ඒ භ්‍රමණ චාලක ශක්තිය වෙනස් වෙනවා. හරිද? ඕකේ ඔය අතරෙම පොඩි එරර් එකකුත් එනවා. මෙහෙම ඔප්පු කරලා ගන්නකොට කතාවකුයි තව පොඩි එරර් එකකුත් එනවා. ඒ එරර් එකත් එක්ක ඔන්න චූටි කතන්දරයක් ගොඩ නැගිලා. හරිද? ඒ එරර් එක මම මතු කරන්නම්කෝ ඔයාලට මේක දැන් උත්තරේ 2 කියලා කියනකොට හතරත් උත්තරයක් හරි කියලා වගේ තිබුණාම ඒක මෙතනින් නම් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මේ 4 වෙනි උත්තර එක ගන්න බෑ වැරදි වගේ. මොකද භාගයයි i ඔමේගානේ. i ඔමේගා කියන එක එළියට ගත්තොත් ඔමේගා එකක් ඉතුරු වෙන නිසා නමුත් i ඔමේගා නියතයක් වෙනවා ඔමේගා කියන එක වෙනස් වෙනවානේ. එතකොට මේකේ සම්පූර්ණ ප්‍රකාශනයම වෙනස් වෙනවා කියලා හිතන්න පුළුවන්. එකපාර මෙහෙම තියෙනවද ස්කන්ධ ඈත් වෙනකොට. හරිද? එතකොට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. තර්ක කරන්න පුළුවන් මෙහෙම දෙයක් කියන්නේ මොකක්ද දන්නවද? ශක්ති සංසිද්ධිය කියලා එකකුත් තියෙනවනේ. ශක්ති සංසිද්ධිය කියලා එකේදී මෙයා අර ළඟින් තියන් ඉන්නකොට භ්‍රමණ චාලක ශක්තිය අඩුයි. භ්‍රමණ චාලක ශක්තිය අඩුයි. නෑ ශක්ති සංසිද්ධිය තර්ක කරන්න බෑ. හරි. නෑ ශක්ති සංසිද්ධිය තර්ක කරන්නත් බෑ. හතරවෙනි කොහොමවත් බාර ගන්න බෑ උත්තරයක් විදියට. මොකද භ්‍රමණ චාලක ශක්තිය අඩුයි. ඊට පස්සේ සමහරවිට මෙතන වැඩි මෙතන මේව කරපුවම අඩුයි. ශක්තිය වෙනස් වෙනවා එතන පැහැදිලි ලෙස. භ්‍රමණ චාලක ශක්තිය වෙනස් වෙනවා. 11 වෙනි උත්තරේ 2 විතරයි. 4 කවුරුහරි තිබ්බනම් ඒ උත්තරේ බාර ගන්න බෑ නම. පොඩක් තර්ක කරලාම ගන්න හැම වෙලාවෙම. තර්ක කරලාම ගන්නකොට අපිට බයක් නැහැ උත්තරේ නිවැරදි විදිහට යන්න පුළුවන්. ටිකක් වෙලා ගත්තට කමක් නැහැ. මිනිත්තු 2 ඇතුළත තර්ක කිරීම සිදු කරා. දැන් මේ 12 වෙනි ප්‍රශ්නේ ටිකක් අමාරුයි වගේ තේරෙනවා. හදන්න වෙලා යනවා වගේ තේරෙනවා. මොකද පේන ඇතිනේ දීලා තියෙන සමීකරණ දිහා බලපුවාම තේරෙනවා අඩු දත්ත ප්‍රමාණය සංකීර්ණ සමීකරණ. එනවා අමාරු වගේ තමයි තේරෙන්නේ. අපි බලමු. මොටර රථයක් නිශ්චලතාවයෙන් ඉඳලා නිශ්චලතාවයෙන් මුන්න පටන් ගන්නවා යන්නේ A1 ත්වරණයෙන් T1 කාලයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ලබා ගන්නවා S1 විස්ථාපනය. ඊළඟ T2 කාලයේදී මොකද වෙන්නේ? මන්දනය වෙනවා. මන්දනය වෙන්නේ A2 ත්වරණයෙන් මන්දනයෙන් T2 කාලයක් ගත වෙනවා. නිශ්චලතාවයට පැමිණෙනවා. එතකොට ගමන් කරපු දුර S2 කියලා දීලා තියෙනවා. ඔච්චරයි. එතකොට ළම මට මේක ඕන ප්‍රස්ථාරයකින් ඇදලා බලුවොත් මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. මෙන්න මේක තමයි මේ ප්‍රස්ථාරයෙන් යනකොට අපිට ලැබෙන්නේ. මොකද්ද මොන ප්‍රස්ථාරයක්ද මම මේ යන්නේ? මේ යන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එකක් තේරුම් ගන්න ඕනේ. මොන ප්‍රස්ථාරයක්ද යන්නේ කියලා අපිට අයිඩියා එකක් තියෙනවද? මම යන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියන්නේ මේ වර්ගඵලයෙන් නිරූපණය වෙන්නේ S1. හරිද? මේ වර්ගඵලයෙන් නිරූපණය වෙන්නේ S2. මෙතන කාලය T1, මෙතන කාලය T2. බලන්න බොවා ඉක්මනින් කරගෙන යන්න පුළුවන් වෙන්නේ බෑ අපිට නේද? මෙතනින් පෙන්නන්නේ ත්වරණය, මෙතනින් පෙන්නන්නේ මන්දනය. ඔච්චරයි. එතකොට මම මේක ඕනනම් θ1 මෙතන θ2 කියලා ගත්තොත් අනුක්‍රමණයෙන් අපිට ත්වරණය ගැන හිතන්න පුළුවන්. එතකොට ත්වරණය කියලා කියන්නේ tan θ අනුක්‍රමණය. ඒතර මේ ප්‍රවේගය මම v කියලා ගත්තොත් මොන v0 කියලා ගමු. v0 බෙදීම t1. නේ? උපරිම ප්‍රවේගය මම v0 කියලා ගමු. දැන් v0 කියන්නේ මම අතින් දාගත්ත එකක්. කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ මම අතින් දාගත්තයි කියලා. නේද? අපිට අවසාන උත්තරයට අයින් කරලා දානවා. ඊට පස්සේ ඊළඟට යනවා. මෙතනට tan θ2. හවුද? ඉතින් එන්නේ මන්දනේ. මන්දනේ ඍණ ලකුණක් ඒ. නමුත් මම ගන්නෙ ඍණ ලකුණ අයින් කරලා ගන්න විදිහ නිසා ප්‍රශ්නයක් නැහැ. හරිද? අපි සාමාන්‍යයෙන් අවසන් එකේ මුල් එක අඩු කරනකොට මම ඍණ ලකුණ අයින් කරනවා නම් මුල් එකෙන් අවසන් එක අඩු කරගන්නවා. මෙතන වෙනස එන්නේ කියන්නේ
V0 බෙදීම T2. එතනිනුත් මට එනවා A2 T2 කියලා කියන්නේ V0. බලන්න 1යි 2යි සමානයි. දෙකේම එකම V0 එක නේ කියන්නේ. එක සමානයි 2. ඒ මොකද්ද? A1 T1 සමානයි A2 T2. එකෙන් මොකද්ද කරන්න පුළුවන්? A1 බෙදීම A2 සමානයි T2 බෙදීම T1 ලෙස සලකන්න පුළුවන්. දැන් එවැනි උත්තරයක් කොහෙද තියෙන්නේ අනිත් ඒවා හදා දෙන්න ඕනද කියලා චෙක් කරලා බලන්න. A1 බෙදීම T2 බෙදීම T1. එක ගන්න බෑ. දෙක ගන්න බෑ. තුන ගන්න පුළුවන්. පහ ගන්නත් පුළුවන්. ඔන්න දැන් ආය ප්‍රශ්නයක. අයිතුරු ටිකක් හදන්න වෙනවා. 3 සහ 5 උත්තර වේ කියලා ගන්න පුළුවන්. 1 4 2 එලේම අයින් කරලා දැම්මේ. ඉතුරු ටික හදන්න ඕනේ දැන්. ඉතුරු ටිකට අනෙකුත් දත්තයක් පාවිච්චි කරමු. මොකක්ද අපිට ඉතුරු වෙලා තියෙන දත්ත? දැන් මේක අමාරුයි කියලා හිතන්න එපා. දැන් මේ හදපු එකක්වත් අමාරු නෑ නේද? තේරෙද? අපි තියරි එකට යනවා ප්‍රස්තාරයෙන් එච්චරයි. දැන් අපි ඊළඟ වර්ගඵලය මම පාවිච්චි කරේ නෑ නේ ළමයි. හරිද? වර්ගඵලය S1 කියලා කියන්නේ භාගයක් V0 ලම්බ කුස වැඩි කිරීම T1. දැන් V0 කියන්නේ කවුද තමයි? මෙතන මම මෙතනින් හොයාගත්තා නේ V0 කියන්නේ මෙතනින් ආදේශ කරන්න පුළුවන් වුණා. කමන්නේ ඔහොම පොඩ්ඩක් තියාගන්න. දෙවෙනි එකට දාම S2. S2 කියන්නේ භාගයක් V0 T2. ආදේශ කර කර ඉන්න ඕනත් නෑ. බෙදන්න තියෙන්නේ. මේක 3 මේක 4. 3 බෙදනවා 4. මොකක්ද එන්නේ S1 බෙදීම S2 භාගයයි V0 භාගයයි V0 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ T1 බෙදීම T2. මෙතන දෙනවා T2 බෙදීම T1. මෙතන දෙනවා T1 බෙදීම T2. ඕනනම් ඒක අනිත් පැත්ත හරවගත්තොත් T2 බෙදීම T1 කියලා කියන්නේ S2 බෙදීම S1. ඉතින් ළමයි සම්බන්ධතාවයේ අවසන් රිලේෂන් එක එනවා A1 බෙදීම A2 කියන්නේ T2 බෙදීම T1. ඒ කියන්නේ S2 බෙදීම S1. එබනම් අපි දන්නවා පිළිතුර වෙන්න ඕනේ 5. 5 තමයි එහෙම තියෙන්නේ. 12 උත්තරේ 5 නේද දීලා තියෙන්නේ. ඔව් 5 තමයි දීලා තියෙන්නේ. ඔන්න බලන්න අමාරුයි වගේ හිතුණට ලේසියෙන් හැදුවේ ප්‍රස්තාරය පදනම් කරගෙන. හරි? හැම වෙලේම බලන්න අවශ්‍ය තැනට යන්න අවශ්‍ය කරන මාර්ගය තෝරගන්න හරියට. දැන් ඕක ඔයගොල්ලෝ මේක මේ වචනයෙන් ලියාගෙන මෙහෙම ලියාගෙන හිතන්න ගියා නම් සමහර වෙලාවට හිතෙන්නේ නැහැ. අනුක්‍රමණයෙන්ද තොරණේ ඉන්නේ. අන්න ඒ වගේ නිකන් සමහර අමුතු දේවල් හිතන්න පටන් ගන්නවා. කොහොමද මේක ආදන්නේ? මම ප්‍රවේගයක් දන්නෙත් නැහැ නේ. මේ මෙතන මැද ප්‍රවේගයක් ගැන හිතෙන්නෙත් නැහැ. දැන් ප්‍රස්තාරයට ගියාම හිතෙනවා මට. ප්‍රස්තාරේ මෙතන උපරිම වේගයක් කියන එක පොඩනේ මෙතන එහෙම හිතෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ බලන්න. විනාඩියක් දෙන ඉක්මනින් අපි හදාගන්නවා ඈ. අනිත් පැත්ත ඉවරද ළමයි? හරි. හොඳයි. අපි එන යනවා ඊළඟට. හරිනේ. එකක් බලමු ඊළඟ ප්‍රශ්නය. හරි 13 වෙනි ප්‍රශ්නය. 13 වෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරොත් ස්කන්ධ M වන පන්දුවක් M කැපිටල් පන්දුවක් ස්කන්ධ රහිත දුන්නක් වගේ නෑදෑයට කියලා කියනවා. පන්දුන් දෙක එකිනෙකට ලං කළ විට දුන්න සම්පීර්ණයට ලක්වන ලදී. හරි ඒක පොඩි ගානක ඒක දැන් මෙහෙමයි කියන්නේ. ස්කන්ධ දෙකක් මෙහෙම තියෙනවලු. මෙහෙම දුන්නක් තියෙනවා. මෙයා M මෙයා කැපිටල් M. මේක දුන්නු සම්බන්ධ ගාන. දැන් මේක මෙහෙම කරලා මේක ඇත්තටම මේ ගානේ පැහැදිලිවම කියලා නෑ මේක තිරස්ව තියලා තියෙනවා කියලා නේද? තිරස්ව තියනවා කියලා පැහැදිලිව කියලා නෑ. තිරස්ව තිබ්බහම තමයි මේ ගාන වඩාත්ම හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. තිරස්ව තිබුණත් ප්‍රශ්නයක් නෑ. නමුත් තිරස්ව තියෙනකොට වඩා තිරස්ව තියෙනකොට මේක පැහැදිලි කිරීමේ පහසුව වැඩි ළමයි. හරි? අපි ඒ නිසා මේක තිරස්ස ඇඳගෙන මම පැහැදිලි කිරීම සිදු කරනවා. right දැන් මේක තිරස්ස ඇඳලා අපි මේ දෙන්න ලං කරනවා මෙන්න මෙහෙම. මේ විදිහට ලං කිරීමකට සිදු කරනවා. එහෙම කරපුවාම දුන්නක් හැකිලුණාම හෝ සම්පීර්ණ වුණාම නැවත තම මුල් පිටුම කරා ළඟා වෙන්න ඒගොල්ලෝ ඇති කරගන්නවා දුන්න මත ප්‍රතිපාදන බලය. හරිද? දුන්න මගින් ප්‍රතිපාදන බල ඇති කරගන්නවා. එතකොට දැන් මේ දුන්න මගින් ප්‍රතිපාදන බල ඇති කරගන්නකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඊට සමාන වූ බල වස්තුන් මත ඇති කරගන්නවා. දුන්න මත ප්‍රතිපාදන බල ඇති වෙනවා නම් ඇති වුණාම ප්‍රතිපාදන බල වලට සමාන බල වස්තුන් මත ඇති වෙනවා. ඒක ක්‍රියා ප්‍රතික්‍රියා මෙතඩ් දෙකට තියෙනවා. ඒතකොට දැන් මෙයා මෙහෙම ලඟ වුණාම මේ ස්කන්ධය මත මේ පැත්තට දුන්න මගින් මේ ස්කන්ධය මත ඇති කරනවා මේ පැත්තට බලය. ඒක කැපිටල් F කියලා ගත්තොත්
මේ ඒ දුන්නෙම මේ මත ඇති කරනවා මේ පැත්තට බලයක්. ඒක මට සිම්පල් F ලෙස ගන්න පුළුවන්කම කරදී. යාගේ මෙතෙට් එක. එහෙමකොත් කරදී. මොකද මේ දුන්න මත සෑම විටම ඇති වෙන්නේ සමාන බල. හරිද? මේ ප්‍රතිපාදනම දුන්න මතක් අපි කොහෙන්ද මේ පැත්තෙන් අඩු ස්කන්ධයක් මේ පැත්තෙන් වැඩි ස්කන්ධයක් තිබිලා දුන්නහම තල්ලු කරා වැඩි ස්කන්ධය පැත්තෙන් වැඩි බලයක් දෙන්න ඕන කියලා කතාවක් නැහැ. දුන්න සම්පීඩනය වුණොත් සම්පීඩන වෙන්නේ සමාන බලවල. ඒ කියන්නේ කතාව දෙකක් නෑ. දුන්නේ සම්පීඩනයයි. දුන්න නිසානේ වස්තු මත බලය තියෙන්නේ. හැබැයි මෙයාගේ ස්කන්ධය වැඩි නිසා එකම බලය දෙන්න ලැබුණාම මෙයා යන ත්වරණයයි හරිද? මෙයා යන ත්වරණයයි නම් වෙනස්. ත්වරණ වෙනස් වෙනවා. මෙයා වැඩි වේගයකින් යයි මෙයා අඩු වේගයකින් අඩු ත්වරණයකින් යයි. එච්චරයි එන එකම දේ. ගානේ කියලා තියෙනවා. සිම්පල් M මෙයා යනවලු සිම්පල් A ත්වරණයකින්. එහෙනම් ඒකට දාන්න පුළුවන් F සමානයි M. ඒක මෙතනට මෙයාලට F සමානයි M මේ දානකොට මේ F මනේ මෙතනටත් තියෙන්නේ. එහෙනම් සිම්පල් M මේ දාන්න පුළුවන්. එතකොට මට එනවා A කැපිටල් M කියන එක M A බෙදීම කැපිටල් M. උන් ආකාරයට 13 වෙනි එකට පිළිතුර ලබා ගැනීම හැකියාව ලැබෙනවා. පිළිතුර ලැබෙන්නේ එතකොට 3. 13 උත්තරේ 3 නේද? ඔව් 13 උත්තරේ 3. මොනින් හදාගමු. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් ඔය යන අතරතුර. 14 නම් ළමයි තාමත්ම පැරණි ගානක්. වර්නියර් කැලිපරේනේ. ඒත් ඉක්මනින් උත්තර ලබා ගන්න පුළුවන් කියලා බලමු. දැන් අපි අපේ මතකයේ ඈත අතීතයට යනවා. වර්නියර් කැලිපරේක ප්‍රධාන පරිමාණ එක් කොටසක දිග x මේන් ස්කේල් එකේ කොටසක දිග x සිම්පල් x. එතකොට අපිට ඊළඟට එනවා වර්නියර් ස්කේල් එකනේ. එතකොට වර්නියර් කොටස් n කොටස් ප්‍රමාණයක් එක්ක වර්නියර් n කොටස් ප්‍රමාණයක් එක්ක ප්‍රධාන පරිමාණය n ඍණ එකක්. ඔන්න ප්‍රධාන පරිමාණය n ඍණ එකක්. ඒතර වර්නියර් කොටස් n වලම මුළු දිග ලැබෙන්නේ මේ ටිකනේ. මොකද ප්‍රධාන පරිමාණය n ඍණ එකක් n ඍණ එක කොටසක් එක්කනේ n සමපාත වෙලා තියෙන්නේ. n ඍණ එකක් කොටසක් කියලා කියන්නේ මුළු දිගේ ඉන්නේ n ඍණ එකේවා x ප්‍රමාණයක්. n ඍණ එකේවා x ප්‍රමාණයක් තමයි මුළු දිග. මේ මුළු දිගම පෙන්වන්නේ මෙන්න මේ n වලින්. එතකොට වර්නියර් එක් කොටසක දිග. වර්නියර් එක් කොටසක දිග එන්නේ කොහොමද? x වතා n ඍණ එක බෙදන්න ඕනේ n ගෙන්. එතකොට මේ වර්නියර් එක් කොටසක දිග. ඒතර ළමයි කුඩා මිනිමේ අර්ථ දැක්වීම මතකයිද දැන්? මොකද්ද? අපි කියනවා වර්නියර් එක් කොටසක සමා වෙන්න වර්නියර් එක් කොටසක දිගින් නෙමෙයි නේද? ප්‍රධාන පරිමාණ එක් කොටසක දිගින් වර්නියර් එක් කොටසක දිග අඩු කරන්න. ප්‍රධාන පරිමාණ එක් කොටසක දිගින් වර්නියර් එක් කොටසක දිග අඩු කරන්න. ඒතර ප්‍රධාන පරිමාණ එක් කොටසක දිග කියන්නේ x. එයාගෙන් අඩු කරනවා x n ඍණ 1 බෙදීම n. ඕනේ නා කුඩා මිනි. අඩු කරලා බලමු. x එළියට ගත්තොත් මෙතන එනවා n ඍණ n ධන සුළු කරලා බලන්න. මෙයාට මෙයා කැපිලා යනවා. උත්තරේ එන්නේ x බෙදීම n. කුඩා මිනි වෙනවා x බෙදීම n. පරණ අතීතයට ගියේ. ඒතර උත්තරය මොකද්ද? කුඩා මිනුම සෙන්ටිමීටර වලින් x බෙදීම n වේ. 14ට උත්තරේ 3 ලෙසම ලැබෙනවා. බලන්න තාලේසියෙන් අපිට පිළිතුරු වලට යන්න පුළුවන්. හරිද? හදාගෙන යමු ආයෙත් මොනට. ඔය අතරතුර මම 15 වෙනි ප්‍රශ්නයත් හදනවා. අමතක දේවල් වල නෝට් එකක් දාගන්න. ඉක්මනින් ගිහලා මම මෙතන බලා ගන්නවා මතක් කර ගන්නවා. ආයෙ නැවත ඒකට අදාළ ගානක් දෙකක් හදලා බලනවා. නිරන්තරයෙන් ඔළුවට කාව දිනවා ළමයි ආ. කරගෙන යනකොට කාව දිනවා. මොකද මේක මේ අවුරුදු දෙක ඇතුළත පුළුවන් ප්‍රමාණයක් ඔළුවට කාව දින්න හදාගන්න. ඒක හරි ලේසි අපිට එක්සෑම් එකට ගිහිල්ලා හරි ප්‍රෙෂර් එක අඩුවෙන් අපිට වැඩ කරන්න පුළුවන් ළමයි. හරිද? හොඳයි අපි එහෙනම් යනවා 15 වෙනි ප්‍රශ්නේ. කම්බයක් ආධාරයෙන් කන්දක් නැගීමට කන්දක් බැසීමට ළමයෙකුට උවමනා වී ඇත. කඹෙහි වේදක ආතතිය. වේදක ආතතිය කියලා කියන්නේ අපි දන්නවා කැඩෙන්න අවශ්‍ය කරන ආත්ති බලය. ඒ නිසා ඕනට වැඩිය හයියෙන් මේ බහින්න ගියොත් එහෙම කඹේ කඩලා යන්නත් පුළුවන්. සීරුවෙන් බහින්න ඕන. එකක් කල්පනාව. පරණ අපි හිතමු අපි කන්දක් නැගලා බහින්න යනවා. අපි දන්නවා කන්දේ තිබිච්චම කඹයක්කින් තමයි මම බහින්න යන්නේ. එතකොට කඹේ දිරලා කියලා අපිට යම් කිසි අයිඩියා එකක් තියෙනවනේ නිරන්තරයෙන් වැස්සට හේදිලා. දැන් තියෙන කඹේ අපි බහින්න යනකොට අපි මේ නිකන් ඔය අපේ හැකියාව පෙන්වන්න වගේ හයියෙන් බහින්න ගියොත් මොකද වෙන්නේ? මෙන්න මේ කතන්දරේ තමයි වෙන්නේ. වේදක ආතතිය ඉක්මවා යනවා. ඒක මොකද වෙන්නේ? කඹේ කැඩෙනවා. ඒකට ළමයාගේ ස්කන්ධයෙන් දෙකෙන් තුනක් නම් ළමයාට කන්ද බැසීම සඳහා චලිත විය හැකි අවබෝධ කරගන්න.
ඒ තමයි කියන්නේ. දැන් මේ මෙහෙම අපි කම්බේ නිකන් වැන්දේනවා. මේ තියෙන්නේ කම්බේ. ඔන්න ඉනවා ළමයා. ළමයා දැන් අපි හිතමු පල්ලෙහාට මෙහෙම තොරණය වෙනවා. ළමයාට බල ටික පොඩ්ඩක් අපි ලකුණු කරගත්තොත් ළමයාට තියෙනවා මෙහෙම බර mg හරිද? කම්බයෙන් ළමයාට දෙනවා ආතති බලයක්. ඒක දෙන්නේ කොහෙටද? උඩට. මම මේ පැත්තෙන් හදා ගන්නවා. t. ඒක ස්කන්ධයෙන් 3න් 2ක් කියලා කිව්වා. ආතති බලය නේ. ස්කන්ධයෙන් 3න් 2ක්. එහෙනම් අවම තොරණේ. දැන් මේවා සාමාන්‍ය මානසික හදන්න පුළුවන් කොටස්. මොකද අපි දන්නවනේ මේ 3න් 2ක් උඩට තියෙනවා mg ප්‍රමාණයක් යටට තියෙනවා නම් ඉතුරු වෙන්නේ අපි දන්නවනේ mg බෙදීම 3ක් නේදමයි නේද? සමහරවිට mg බෙදීම 3ක් නේ ඉතුරු වෙන්නේ. කොහෙටද පල්ලෙහාට? පල්ලෙහාට ඉතුරු වෙන්නේ ඔච්චරයි. එතකොට අපිට පුළුවන් m දාලා මෙතනින් ගන්න a සමානයි g බෙදීම 3යි කියලා. මොකද මනෝමයෙන් ගන්නත් පුළුවන්. ඉතුරු වෙන ටික. හරිද? මොකද අපිට මේක හොයන්න කියන්නේ අවම තොරණේ. අවම තොරණේ. හරිද? ඊට වැඩි තොරණයකට වාක්‍ය වැරද්දක් තියෙනවද කොහෙද මට හිතෙන විදිහට. කම්බේ වේදකාගතිය මෙච්චරයි නම් ළමයාට ඡන්ද රැසීම සඳහා චලිත විය හැකි අවම තොරණ. sorry අවම තොරණේ තමයි තියෙන්න ඕනේ. අවම එක තමයි. ඒ කියන්නේ අපිට අවම කියලා කියන එකේ concept එක හිතුවත් ළමයි දැන් ඒක චුට්ටක් බලන්න එපා. ඒකත් අපි කල්පනා කරන්න වෙනවා. ඔය අවම උපරිම කතාව. ඉත පොඩ්ඩක් අපි දාදාගමු. අවම උපරිම කතාව චුට්ටක් වැදගත් වෙනවා. හරිද? නැත්නම් අපිට ගැටලුවක් වෙනවා. දැන් මෙයා ළමයා චලිත වෙන්නේ නැතුව අපි තුමු එකතන ඉන්නවා කියන්නේ. චලිත වෙන්නේ නැහැ. ඔය කඹේ එල්ලිලා ඉන්නවා. ඒතකොට දන්නවනේ පහළට තියෙන බර මොකද්ද? පහළට තියෙන බර තමයි mg. බරට වඩා කුඩයි ළමයි. මෙතන එනවා 2 බෙදීම 3යි mg. හරිද? දැන් ආතති බලය ඊටමත්ම කුඩයි. ආතති බලය කුඩයි බරට වඩා. නේ? ඔයගලන්ට පේනවා ඉතින් ආතති බලය කුඩයි බරට වඩා. ඒතර මිනිස්සයා එල්ලිලා හිටියොත් මනුෂ්‍යයා කම්බේ එල්ලිලා හිටියොත් නම් අනිවාර්යෙන් ආයි කතා දෙකක් නැහැ නේ. බර වැඩිනේ. පල්ලෙහාට තියෙන බර වැඩි. ආතති බලය දෙන්න බෑ. උඩරින් ඔච්චරයි දෙන්න පුළුවන්. mg බෙදීම 3යි. ඒකිනුත් ඒ mg බෙදීම 3ේව දෙගුණයක්. 3න් 2ක් තමයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් කම්බේ කඩලා යනවා. මේ අවස්ථාවේදී කම්බේ කඩලා යනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන ළමයි? ළමයා කම්බේ අතාරින්න ඕන. අතෑරියොත් ආතතිය බිඳුවක් වෙනවා. එතකොට මනුෂ්‍යයා ඔහේ බිමට වැටෙනවා. හරිද? මනුෂ්‍යයා බිමටත් වැටෙන්නේ නැතුව කඹෙත් අල්ලගෙන හැබැයි කඹේට දැනෙන ආතති බලයත් අඩු කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කැඩෙන උපරිම ආතති බලයෙන් තියාගෙන තමයි යන්න ඕනේ. කඹේට දෙන ආතති බලය දැන් කඹේ අල්ලගෙනම හිටියොත් කඹේ ආතති බලය T සමානයි mg වෙනවනේ. කඹේ අල්ලගෙනම හිටියොත් යන්නේ නැතුව චලිත වෙන්නේ නැතුව හිටියොත් ආයෙත් කඹේ කඩලා යනවා. ඒ කතාවේ ගන්නෑ. මොකද බේරකාලෙක මෙච්චර. එහෙමනම් එයා මොකද කරන්න ඕනේ? එහෙම නිශ්චල වෙන්නත් බෑ. එයා අතරියොත් ආතති බලය බිඳුවක් වෙනවා. කඹේ කැඩෙන්නේ. හැබැයි ළමයා බිමට වැටෙනවා. ওই දෙකම බැලන්ස් කරන්න නම් එයා මොකද කරන්න ඕනේ? කඹේ යාන්තමින් අල්ලගෙන එයා පල්ලයට ත්වරණය වෙන්න ඕනේ. හරිද? එතකොට එයාට උපරිම ත්වරණයට යන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම ත්වරණය කියන්නේ ගුරුත්ව ත්වරණය. ගුරුත්ව ත්වරණයෙන් යනවා කියන්නේ කඹේ අල්ලලම නැහැ. එතකොට කඹේ කැඩෙන්නේ ළමයා මැරෙනවා. එතකොටත් වැඩක් නැහැ. අය මේ වෙලාවේදී කඹේ ගැන අහන නිසා කඹේ කැඩෙන එක ගැන අහන නිසා අවම ත්වරණය තමයි කියන්නේ. ත්වරණය අඩු කරන් ඇවිල්ලා බිඳුව කරොත් කඹේ අනිවාර්යෙන් කඩලා යනවා. මොකද ත්වරණයේ බිඳුව වෙනවා කියන්නේ ළමයා නිශ්චලයි. කඹේ කඩලා යනවා. එහෙනම් අවම ත්වරණයෙන් එනකොට අපි කියන්නේ මේ වෙලාවේදී ආතති බලය අර උපරිම වේදක ආතතියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වෙලාවට තමයි යන්න පුළුවන් ත්වරණය අවම තැනට ඇවිල්ලා තියෙන්නේ. ඊට වඩා වැඩි කරන්න පුළුවන්. වැඩි කරනකොට ළමයාට බහින්න ටිකක් අපහසුයි. ඉතා ඉක්මනින් ළමයා රූට් එකගෙන එනවා. ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. හරිද? නිසා බැලන්ස් කරගෙන යන්න පුළුවන් අවම ත්වරණය තමයි වාක්‍ය වැරද්දක් නැහැ. ඒ කියන්නේ වාක්‍ය හරි. මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. නොතේරුණා නම් අහන්න. අපි තව වෙනස් විදිහකට පැහැදිලි කරන්න උත්සාහ කරමු. හරි? එතන උත්තරේ එන්න ඕනේ ජීවිතීම 3යි. මිනිමම් එක. හරිද? උත්තරය එහෙනම් ලැබෙන්න ඕනේ 15ට උත්තරය එක නේද දීලා තියෙන්නේ. ඔව්. උත්තරය එක. උත්තරය නම් ළමයි සමහර ඉක්මනට ගනි. නමුත් ඕක පැහැදිලි කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. අවම උපරිම කතාවක්. 16 වෙනි ප්‍රශ්නෙට ගියොත් මේ පාර්ට් එකේ 16 වෙනි ප්‍රශ්නේ නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න ගියාම පොඩි කතන්දරයක් තියෙන නිසා මම පොඩ්ඩක් 16 වෙනි ප්‍රශ්නය
අවසානයේට තියන්නම් සාකච්ඡා කරන්න. හරිද? 16 වෙනි ප්‍රශ්නේ පැහැදිලි කිරීම කරනකොට පොඩි ගැටලු කිහිපයක් මතුවෙනවා. මම ඒක නිසා ඒකට ටිකක් වෙලාව ගත වෙන නිසා මම අවසානයේටම 16 වෙනි ප්‍රශ්නය පැහැදිලි කරන්න තියන්න අනිවාර්යෙන් අපි ඒක සාකච්ඡා කරමු. හරි? ඔක පොඩක් මේ පොඩි ප්‍රශ්නාකාරී ගැටලුවක් සාකච්ඡා කරන්න ගියාම හරි? හොඳයි. මම 16 අතහැරියා 16 මතක් කරන්න හදන්න. ඊට පස්සේ 17 සිට 25 දක්වා ප්‍රශ්න එතනක් තියෙනවා 9ක් නේද? ඒ ප්‍රශ්න 9 17 සිට 25 දක්වා. එතන සාකච්ඡා කරන්න ඕනේ ටික ඉක්මනට කියන්නේ නැහැ. ඔව්. කියන්නේ 21 23 24 මේ 17යි 18යි 19යි 20 ඕනේ නැහැවද? ඕනේ නැති ටික කියන්නේ ඔය මොනවද? ඕනේ නැති ටික. ඕනේ නැති ටික මොනවාද? ඒ කියන්නේ සාකච්ඡා කරන්න ඕනේ නැති ප්‍රශ්න ටික. ඒක ලේසි වුණා. 25 ඕනේ නැහැ නේද? සවින් 20 මම එන ඔක්කොම ටික සාකච්ඡා කරන්නද? ඔක්කොම ටික එතන කියවෙච්ච නිසා ඔක්කොම ටික සාකච්ඡා කරමු එහෙනම්. හරි. එහෙනම් 17 වෙනි ප්‍රශ්නේ. විතර යනවා අපිට කාලෙත් එක්කත් හැබැයි බලන්න වෙනවා. ඔක්කොම ටික සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා හිතමු. වෙලා ඇති. හරි. සරල අවලම්බයක දිගෙහි 102ක සිදුවන වැඩවීම නිසා දෝලන කාලාවර්තයේ සිදුවන වෙනස ප්‍රතිශතයක් ලෙස තමයි අහන්නේ. දැන් එතන අපිට අයිඩියා එකක් තියෙනවනේ දෝලන කාලාවර්තය 25 L බෙදීම G නේද? මං හරි නේද? L බෙදීම G ඔක තමයි සමීකරණය. එතකොට බලන්න සරල අවලම්බයක දිගේ සිදුවන 102ක වැඩවීම දෝලන කාලාවර්තය කොච්චර බලපානවද කියන එක. හරි. දැන් ඔය ඕක ඇවිල්ලා අර දෝෂ සම්බන්ධව අර භාගික දෝෂ සම්බන්ධව කතාවේදී කොට රැගෙන කතන්දරයක් මේ කතාව රයිට්. එතකොට දැන් මේකෙදි පොඩ්ඩක් අපි වර්ග කරලා හදාගමු. නැත්නම් මේක මෙතන දෙනවා 4යි වර්ගය L බෙදීම G මෙතන P වර්ගය. මොනවා තමයි. කොහොම ගන්නත් පුළුවන් සමීකරණය. එතකොට මේ කොටස හොමම තියාගන්නකොට මේ ඔක්කොම නියතයක් විදිහට ගත්තී T වර්ගය අනුලෝම වෙනවා L වලට. මේ ඔක්කොම concept එකක් මේ constant කියලා ගත්තොත් T වර්ගය අනුලෝම වෙන්නේ L වලට. එතකොට බලන්න T වල කුඩා වෙනස delta L හරිද? T වල කුඩා වෙනස සරල අවලම්බයේ දිගෙහි සිදුවන වෙනස් වීම 102යි. ඒතර ඩෙල්ටා L බෙදීම L කියන එක අපි ගත්තොත් 102යි කියලා වෙනස් වීම 102ක් නම් හරිද? එතන වෙනස් වීම 102ක් නම් බලන්න මෙතන T වර්ගය අනුලෝමයි L එහෙම නැත්නම් අපිට T වර්ගමූල L වලට අනුලෝමයි කියලා ගන්නත් පුළුවන්. එතකොට L වල වෙනස් වීම 102යි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකේ වෙනස මෙහෙම ලියන්නත් පුළුවන්. ඩෙල්ටා L බෙදීම L මෙතන ඩෙල්ටා T බෙදීම T. හරිද? එතන මෙයාගේ වර්ගමූල. මේ වෙනස් වීම 102ක් නම් මේ වෙනස් වීම 102ක් නම් ඔයගලන්ට පේනටි භාග්‍ය බලයෙන් වැඩි වෙන්න වෙනවා. භාග්‍ය බලයෙන් වැඩි වෙනකොට අපි මේක අර ඔයගලන්ට මතක ඇති ලියනවා ප්‍රතිශත දෝෂය කියලා සම්බන්ධව ලියනකොට මෙන්න මෙතනට එනකොට මෙන්න මෙහෙම ලියනවා මතකද? ප්‍රතිශත දෝෂය ලියනකොට L භාග්‍ය බලයක් කියන එක සාමාන්‍යයෙන් අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. භාගය කියන එක ඒ දර්ශකයේ ඉස්සරහට යනවා ගුණන සාධකයක් විදියට. භාගයෙන් වැඩි වෙනවා. හරිද? ප්‍රතිශත දෝෂය ලියනකොට. ඒතර 100ට මේ දෝෂය සම්බන්ධව මම මේ කියන්නේ දෝෂය සම්බන්ධව. එතකොට ඒකම මේ concept එක මෙතන පාවිච්චි කරොත් භාගයේ කියන එක දර්ශකයේ මම ගුණන සාධකයක් විදියට එළියට ගත්තොත් මේ තියෙන්නේ වෙනස් වීමනේ. හරිද? මේ නම් ලියලා තිනවා භාගික දෝෂය. වෙනස අපිට ඕන නම් ඩෙල්ටා එක විදියට ගන්නත් පුළුවන්. ප්‍රතිශතයක් විදියට ගන්නකොට මුල් එකෙන් බෙදලා 100න් වැඩි කරා. ප්‍රතිශතයක් විදියට. එතකොට දැන් මෙතනදී මේ කොටස කියනවා 102යි කියලා. 102න් භාගයේ ඉස්සරහට ආපු නිසා මට මෙතනදී ලැබෙන්නේ 101යි කියලා. 101ක ප්‍රතිශත වෙනස් වීමක් තමයි දෝලන කාලාවර්තයට දැනෙන්නේ. 101ක වෙනස් වීම.
එහෙම ගත්තොත් 17ට පිළිතුර විදිහට ලැබෙන්න ඕනේ 17ට උත්තරය 3 ලෙස තමයි ලැබෙන්නේ. 17ට උත්තරේ 3 ලෙස තමයි ලැබිලා තියෙන්නේ. අන්න ඒ විදිහට හිතන්න පුළුවන්. දැන් ඔය ප්‍රතිශත දෝෂය ලියනකොට මේ ප්‍රතිශත දෝෂය කියන concept එකෙම යන්න එතකොට අපිට ලේසි. ඔය සම්බන්ධව. සමහර වෙලාවට මම දැකලා තියෙනවා මෙහෙම තියෙනවා මේ සමහර වෙලාවට සම්බන්ධතාව ගොඩනගනකොට මෙතන වර්ගමූලත් එක්ක 3න් එකයි කියන අයිඩියා එක. මොකක් හරි හිතන්න මෙහෙම තිබුණයි කියලා. ඒතකොට මේකේදී අපි කරන්නේ අර මේකෙදී කියන්නේ මෙන්න මෙහෙමනේ. මේකේ ප්‍රතිශත දෝෂයක් විදිහට ලියනකොට අපි කරන්නේ ගුණන සාධකයක් විදිහට ගන්නවා දර්ශකය. එතකොට මේක දෙනවා ඩෙල්ටා p බෙදීම p සමානයි. එතන ඩෙල්ටා p බෙදීම t. ඔන්න ඔහොම ලියනවා. ඔන්න ඔය වගේ ප්‍රතිශත දෝෂය ලියනකොට ඔන්න ඔය වගේ ලියන අවස්ථාවක් තියෙනවා. මේක හැබැයි සිලබස් එකේ නම් ඔයගොල්ලන්ට දැන් නැහැ. සිලබස් එකේ නැති ගානක් තමයි මේ දාලා තියෙන්නේ. නමුත් දැනගෙන තියාගන්න. පොඩ්ඩක් දැනගෙන තියාගන්න. මේ 17 වෙනි ප්‍රශ්නයට අදාළ කොටස් දැන් සිලබස් එකේ නැහැ. නමුත් අපි සටහන් කරගමුකෝ ඒක. මම හිතන්නේ 18 වෙනි ප්‍රශ්නයත් හදන්න කිව්වා වගේ මතකයක් තියෙන නිසා මම ඔක්කොම ටික එක දිගට හදාගෙන යන්නම් එහෙනම්. මේක පොඩි කටුවකට වගේ දාගන්න මේක. අපි පොඩ්ඩක් දැනගෙන හිටියොත් හොඳයි මේක. හරි? හොඳයි. එහෙමනම් අපි බලමු 18 වෙනි ප්‍රශ්නය. ඒකෙදි කියනවා මේ ගොඩනැගිල්ලක පාතමාලයක විද්‍යුත් ජල පොම්පයක් මගින් පරිමාව ඝන මීටර 30ක ටැංකියක් ජලයෙන් පිරීම සඳහා මිනිත්තු 10ක කාලයක් ගත වේ කියලා. මෙතන මෝටර එකේ හිටන්නවා. මේ කියන්නේ ජල ටැංකිය. පරිමාව ඝන මීටර 30යි. හරි. ගත වෙන කාලය මිනිත්තු 30යි. sorry මිනිත්තු 10යි. පොළොව මට්ටමේ ඉඳලා මීටර 60ක් උසින් තමයි ටැංකිය තියෙන්නේ. හරි. ටිකක් හරි. ජල පොම්පේ කාර්යක්ෂමතාවය 30%යි. කාර්යක්ෂමතාවය 30%යි. එහෙමනම් අවශ්‍ය විද්‍යුත් ශක්තිය. දැන් මෙයාට දෙනවා P input එකක්. මේ දෙන්නේ P input එක. P input එක දෙන්නේ කොහොමද විද්‍යුත් ශක්තිය විදිහට තමයි දෙන්නේ. ජල පොම්පේ වැඩ කරනකොට තාප ශක්තිය, ශබ්ද ශක්තිය, ඔය වගේ වෙනස් ශක්තියන වලට ශක්තිය හානි වෙනවා. හානි වෙනකොට P output එක විදිහට ලැබෙන්නේ 100%යි. input එක දුන්නාට 100%යි P output එක විදිහට එන්නේ. හරිද? input එකෙන් 100%යි ලැබෙන්නේ. ජූල් 100ක් දුන්නොත් ජූල් 30යි කාර්යක්ෂමතාවය විදිහට ඔය කාර්යක්ෂමතාවය කියන මේ කතන්දරෙන් තේරෙන්නේ ජූල් 30 එළියට එන්නේ. ඒ ජූල් 30 මෝටරෙන් ප්‍රයෝජනකාරයක් කරන්න එළියට එන්නේ. ඊටු 70%ම ප්‍රයෝජනවත් නැති කාර්යයන් තමයි කියන්නේ තාප ශක්තිය, අරුබිය වගේ ශබ්ද ධ්වනි ශක්තිය වගේ ඒවට වැය වෙලා යනවා. ඒතර මේ 100%ම මොනවද කරන්නේ? මේ පල්ලෙහා තිබිච්ච ජල ස්කන්ධය මේ උඩට අරගෙන යනවා. උඩට අරගෙන ගිහින් එයාගේ වැඩි කරනවා විභව ශක්තිය. ඒතර ප්‍රයෝජනවත් කාර්යයක් අර P input එකෙන් හරිද 130ක් කරනවා කියලා කිව්වනේ. මේ තියෙන ක්ෂමතාවයනේ. හරි ක්ෂමතාවය P input එකේ. ඒතර මේක ශක්තිය කරගන්න ඕන නම් ශක්තිය බවට පරිවර්තනය කරගන්න ඕන නම් ක්ෂමතාවය කියලා කියන එක තේරුම තමයි කාර්ය බෙදීම කාලය. එතකොට තත්පර එකකදී කෙරෙන කාර්ය ප්‍රමාණය තමයි ක්ෂමතාවය කියන්නේ. නමුත් මේ ක්‍රියාවලිය මිනිත්තු 10ක් තිස්සේ සිදු වෙනවනේ. සම්පූර්ණ ස්කන්ධය මුලට අරන් යන්නේ මිනිත්තු 10ක් තිස්සේ. ඒ වුණාම මිනිත්තු 10ක් තිස්සේ සිදුවෙච්ච මුළු කාර්ය ප්‍රමාණය මුළු ශක්ති ප්‍රමාණය හොයන්න ඕන නම් තත්පරයකදී P input එක මෙච්චරක් කියන එකේ තේරුම තමයි මම මේක වැඩි කරන්න ඕනේ සියලුම තත්පර ගන්න. තත්පර 600 සම්පූර්ණ ක්‍රියාවලියම සිදු වෙලා තියෙනවා. හරි දැන් මම බලන්න ඕනේ මේ කාර්යයෙන් කරපු දේ එකම දේ විභව ශක්තිය වැඩි වීම පමණයිනේ. විභව ශක්තිය වැඩි වීම. ඕක තමයි යා කරේ. ඔයාලට ගාන කිව්වේ නැන්නේ මෙයාගේ චාලක ශක්තිය වැඩි වුණා කියලා. පාල දිවිච්ච නිශ්චලතාවයෙන් දිවිච්ච ජලය උඩට යනකොට යම්කිසි ප්‍රවේගයකට ආවක් කියලා එහෙම කිව්වේ නැහැ. ඒ නිසා චාලක ශක්තිය වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. වෙන එකම දේ ප්‍රයෝජනවත් කාර්යය විභව ශක්තිය වැඩි වීම පමණයි. ඒකට විභව ශක්තිය වැඩි වීම කියලා කියන්නේ mgh. නේද? වැඩි වීම නම් මේක ඩෙල්ටා mgh වෙනවා. හරි අපි ඔය විභව ශක්තිය වැඩි වීම. පල්ලෙහා මට්ටම විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා ගත්තොත් විභව ශක්තිය ශූන්‍යයි. එහෙනම් විභව ශක්තිය වෙනස හරිය ලේසියෙන් හොයන්න පුළුවන් උඩ මට්ටමේ විභව ශක්තිය හොයාගත්තා.
නේ ඉතින් ඊට පස්සේ පොඩි ගැටලුවක් යනවා මේ කොච්චර ස්කන්ධයක් අරන් ගියද ඝන මීටර 30ක් නේ ඒත් අපි දන්නවා ඝන මීටර 30ක් ජලයේ ඝනත්වයත් එක්ක අපි කියන ස්කන්ධයේ බෙදීම පරිමාව ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව ජලයේ ඝනත්වය අපි දන්නවා හරි නේද ඔව් එතකොට ජලයේ ඝනත්වය අපි දන්නවා 1000යි ස්කන්ධ බෙදීම පරිමාවනේ හරි ඒතකොට මෙයාගේ පරිමාව කොච්චරද ඝන මීටර 30යි ඔන්න එනවා මුළු ස්කන්ධ ගුරුත්වාකර්ෂණය 10යි උස මීටර 60 ලොකු වගයක් එනවානේ මෙතනට ආදේශ කරමු 18 10 6ක් කියලා එනවා බලයන් වලින් ගත්තා 10 6 මෙතන සුළු කරගන්නත් පුළුවන් වුණා අපිට මෙතන සුළු කරගත්තොත් මෙතන එනවා 30යි p ඉන්පුට් එක මෙතනින් එක බිඳුවක් කැපුණා 5යි මෙතනින් 6යි එතකොට එනවා 6 වැඩි කිරීම 10 5ක් කියලා p ඉන්පුට් එකනේ ඕනනම් කිලෝවොට් වලින් ගියනම් 0.6යි sorry 600යි කිලෝවොට් නැත්නම් මෙගාවොට් වලින් නම් 0.6යි මෙගාවොට්. එහෙම උත්තරයක් තියෙනවද මෙතන 600යි කිලෝවොට්? සුළු කිරීම වරද්දගෙන නෝ. සුළු කිරීම කොහේ හරි මම වරද්දන් හරි නැත්නම් කොහේ හරි මම concept එක වරද්දන් තියෙනවා මේ ඝනත්වය කියන්නේ ස්කන්ධය පිළිබඳ පරිමාවනේ. ඒකට එතනදී මට පොඩි සැකයක් වගේ ආවා ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධය. ඒක හරි. උච්චක මීටර 60යි නේද කිව්ව එකත් හරි. 18 එතන හරි. මෙතන හරි sorry. මට මේ 6 මම දැක්කේ නෑ. මේ 6 මම දැක්කේ නෑ. ඒකයි වුනේ. මෙතන 6ක් තියෙනවා නේ. මෙතන 6ක් ආපුවාම මේ 6ටත් මේ 6 කැපිලා නම් මෙතන 1යි කියලා එන්නේ. ඒතර මෙතන 600යි නෙමෙයි. මෙතන එන්නේ එතකොට 100යි. 100යි කිලෝවොට්. මම මේ 6 එකපාර දැක්කේම නෑ. සුළු කරන්න ගන්නකොට සුළු කිරීම වැරද්දක් වෙලා තියෙනවා. 6 අරන් නෑ. ඒ 6 ගත්තට පස්සේ සුළු වෙලා යනවා ලස්සනට උත්තරය. හරි. මම හිතන්නේ දැන් හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා ඇති කියලා හිතනවා. හතර දෙනාම මෙතනදී මට අමතක වෙච්ච දේ තමයි මෙතන 6 දාන්නවා අමතක වෙච්ච එක 6 දැන් දැම්මට පස්සේ සුළු වෙලා එනකොට මට කලින් ආවේ 600යි කියලානේ දැන් 6න් බෙදලා එනකොට 100යි කියලා තමයි එන්නේ 100යි කිලෝ. එහෙනම් බලද්දි උත්තරය 19 සමාන 18ට උත්තරය 1 කියලා තමයි එන්නේ. ප්‍රශ්නේ අමාරු නෑ ප්‍රශ්නේ කිසිදු ආකාරයක අමාරු වීමක් නෑ සුළු කිරීම විතරයි හිතන්න තිබුණේ. හරිද? එතකොට අපි ඒකේදී ඔළුවට දාගන්න ගාණක් හොයන්න කියලා තිබුණේ ඉන්පුට් එක කොච්චරක් දෙනවද කියලා මෝටරේට. මෝටරෙන් දුන්නාම 130යි වැඩ කරන්නේ. 70 හානි වෙනවා. මේ 130න් කරන ප්‍රයෝජනාත්මක දේ තමයි විභව ශක්තිය වැඩි කරගන්න එක විතරයි. වෙන දෙයක් මේ මෝටරෙන් කරන්නේ නැහැ. හරිද? හරි මම හිතනවා එනම් මේ ප්‍රශ්නේ පැහැදිලි ඇති කියලා. 18. අපි යමු 19 ප්‍රශ්නේ හදන්න. මේක හදාගමු ඉක්මනට ළමයා. හරි. හදා ගන්න ඇති නේද? හොඳයි. මම යනවා 19 වෙනි ප්‍රශ්නේ. මෙතන කියනවා ළමයි දුම්රියක සිවිලිමක ළඹයක් එල්ලා ඇත. ඔන්න දුම්රිය, සිවිලිම, ඔන්න ළඹය. ඊට මොනවද කියන්නේ? දුම්රිය තිරස් දිශාවට නියත ඒ ත්වරණයකින් චලනය වේ. ඔන්න මෙහෙට ඒ ත්වරණයකින් චලනය වේ. ළඹය තිරස සමග ඇති කරන ලබන ආනතිය වනුයි. ළඹය තිරස සමග ඇති කරන ආනතිය වනුයි. දැන් කාටද තර්ක කරන්න පුළුවන්? කෝච්චිය මෙහෙට යනකොට මේ අවලම්බය මෙහෙම තියෙන්න පුළුවන්ද මෙහෙම තියෙන්න පුළුවන්. මේකෙන් මොකද්ද වෙන්න පුළුවන් කියන එක කාටද තර්ක කරන්න පුළුවන්. මම මේක ගන්නම් එක අවස්ථාවක් මේක ගන්නම් දෙක අවස්ථාවක්. මට පුලාර උත්තරයක් දෙන්න. කෝච්චිය මේ දකුණු පැත්තට යනකොට අවලම්බය මේ දෙකෙන් කෝකද ආනතියක් පෙන්වන්නේ. එක කියන අවස්ථාව දෙක කියන අවස්ථාව. ඔව් පුලාර
එකද දෙකද? දෙක. අනිත් පැත්ත හිතනවාද මේ විදිය? පුලාරක් ඉන්නවද? පන්ති ඉන්නවද? ඉන්නවද? හරි හොඳයි. මං හිතන්නේ හතර දෙනාටම දැන් විශ්ව කියපු කතාව හරි දෙක කියන එක තමයි එන්නේ. හැබැයි ඒක ඔයාලගේ අත්දැකීමෙන් එන උත්තරයක් වෙනවට වඩා හොඳයි ෆිසික්ස් වලින්ම එන උත්තරයක් වුණාට. හරිද? සමහර අයට අත්දැකීමෙන් එන වෙන්නත් පුළුවන්. දැන් විශ්ව දුන්න උත්තරේ සමහරක් වෙලට ෆිසික්ස් වලින් හිතලා දුන්න උත්තරයක් වෙන්නත් පුළුවන්. මොකක්ද දන්නවද ෆිසික්ස් වලින් හිතලා දෙන උත්තරය කියලා කියන්නේ? අත්දැකීමෙන් එන එක සමහර ලාවට අපිට අමතක වුණොත් වරදිනවා. ඒ එදා කොහොමද තිබුණේ මෙහෙමද තිබුණේ කියලා සමහරවල් එහෙම හිතෙනවානේ. හරිද? දැන් මතකින් මම ගන්න කිව්වොත් එහෙම කරන්න කිව්වොත් ඉතින් මේ හිතනවා ෆිසික්ස් වලින් උත්තර දුන්නොත් දැන් මෙයා මෙහෙම ආනත වුණොත් මේ දුම්රියත් එක්ක මේ අවලම්බේ නැත්නම් මේ ස්කන්ධයක් ඉඳලා තියෙන මොකක් හරි එකක් මෙයා දුම්රියේ තොරණේම ලැබෙන්න එපයි නේද? අවස්ථිතික නොවන රාමුවක පවතින වස්තුවක් අවස්ථිතික රාමුවක ඉඳලා බලපුවාම මෙයත් තොරණ වෙනවා වගේ තමයි පේන්නේ. ඒත් දුම්රියේ තොරණේ මේ වස්තුවට ලැබිය යුතුයි. එහෙමනම් මෙයාට අවශ්‍ය කරනවා මේ තොරණේ ලැබෙනකොට මේ තොරණේ මෙයාට ලැබෙනකොට හරිද? දුම්රියේ තොරණේ මෙයාට ලැබෙනකොට තොරණේ දිශාවට බලයක් අවශ්‍ය වෙනවා. කවුද සපයන්නේ? සපයන්නේ මෙයා. මෙයා සපයන්නේ නැහැ. ඒතකොට මෙතන ශිරසය මොකටද කොයි පැත්තට දාලා තියන්නේ? ලම්බය තිරස සමග ඇති කරන ආනතිය. ලම්බය තිරස සමග. තිරස සමග කියලා කියන්නේ මේක. තිරස සමග නෙමෙයි කිව්වේ. ලම්බය තිරසත් එක්ක ඇති කරන ආනතිය. කියන්නේ මේක. ඒතර මෙයාගෙන් විභේදනය කරපුවම මේ පැත්තට එනවා t cos θ එකක් උඩට එනවා t sin θ එකක්. මේ උඩට එන t sin θ එක පල්ලෙහාට එන mg එකත් එක්ක සමාන වෙලා බැලන්ස් වෙලා ඉහළ පහළ තොරණයක් දකින්නේ නැහැ අපි. එයා නිශ්චලව තියෙන ඉහළ පහළ. නමුත් මේ දිශාවට පොළවේ නම් බලනකොට අපිට දකිනවා දුම්රියත් එක්කම මේ අවලම්බේ ගමන් කරනවා. එතකොට මේ t cos θ මගින් තමයි දුම්රිය තොරණය මේ වස්තුවට ලැබෙන්නේ. ඒක නිසානේ තර්කය හරිනේ. එහෙනම් මෙයා ආනත වෙන්න ඕනේ මේ පැත්තට. මේ පැත්ත නානමුත් බලය තියෙන්නේ මේ පැත්තට. දුම්රිය මෙහෙට තොරණ වෙනකොට වස්තුව මෙහෙට තොරණ වෙනවා කියන එකක් හිතන්න බෑනේ කාටවත්. ඒක වැරදි කතාවක් නේ. එහෙමනම් දැන් මෙයාට f සමානයි m යෙදුවොත් මෙතන එනවා t cos θ සමානයි m වතාවක් a පළවෙනි සමීකරණ. තව දෙයක් තමයි මෙතන එනවා t sin θ කියලා කියන්නේ mg දෙවෙනි සමීකරණ. ඉතින් ඔයාලට පුළුවන් මේ දෙක බෙදන්න. දෙකෙන් බෙදනවා 1. එතකොට එනවා මොකද්ද? tan θ. t d කැපිලා ගිහිල්ලා sin θ බෙදීම cos θ කියන tan θ වෙනවා. එතකොට mg බෙදීම ma m10 කැපිලා යනවා. හරිද? දැන් මට ඕනේ θ නේ. එහෙනම් tan inverse g බෙදීම a ලෙස පිළිතුර ලැබෙනවා. g බෙදීම a ලෙස පිළිතුර ලැබෙනවා. tan inverse g බෙදීම. ඒ කියන්නේ 19 ට උත්තරේ 2 ලෙස ලැබිය යුතුයි. right? හදාගමු. මනින් හදාගමු අපි. හරි. ඔයගොල්ලෝ එක හදන අතරතුර මම යනවා 20 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. 20 කියන්නේ මේක නම් හොඳ ගානක්. ඒ දිගටි තන්තුවක කෙළවරට වස්තුවක් ගැටගසා සිරස් තලයේ ඔස්සේ තන්තුවේ අනෙක් කෙළවර කේන්ද්‍රය වන ලෙස වෘත්තාකාර චලිතයේදී එක් මොහොතකදී වස්තුවේ චලිතයේ පහළම පිහිටුමේ වේගය u වේ. තන්තුව තිරස් පිහිටුමට ළඟා වන විට වස්තුවේ ප්‍රවේගයේ වෙනසෙයි විශාලයි. අන්න ඒකයි කල්පනා වෙන. පහළම පිහිටුමේදී වස්තුවේ වේගය u තිරස් පිහිටුමට එනකොට වස්තුවේ වේගය මම v කියලා ගන්නවා. මේ ගානේ කියන්නේ වස්තුවේ පහළම පිහිටුමේදී වේගය u තන්තුව තිරස් පිහිටුමට ළඟා වෙනකොට වස්තුවේ සිදු වූ ප්‍රවේග වෙනසෙහි විශාලත්වය. ඒ නිසා ඒ වචනෙට ඉරක් ගහ ගන්න වෙනවා. ප්‍රවේග වෙනසේ විශාලත්වය වෙන වර්ණ කියන්නේ. එහෙනම් දැන් අපි බලමු. දැන් මෙතනදී L දිගටි තන්තුව. නේ? L දිගටි තන්තුව. අතරට එනකොට යාගේ වේගය අපි හොයාගන්න එපේ. එතනට එනකොට වේගය අපි හොයාගන්න නම් අපිට ඕනනම් පුළුවන් ශක්ති සංසිඳි දාන්න. හරි ලේසියෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. ශක්ති සංසිඳි දැම්මොත් අපි දන්නවා මෙතනදී යාට තියෙනවා රේඛීය චාලක ශක්තිය භාගයයි mu වර්ගය.
අපි ගමු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය 0යි. මෙයාට ඒ හැර භ්‍රමණ චාලක ශක්තිය කියලා එකක් නැහැනේ. භ්‍රමණය වෙවි යනවා කියලා කිව්වේ නැහැනේ. ඒ වගේම මෙයාට ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කියලා එකකුත් නැහැනේ. අභිතන්නේ තන්තුවක් මේ තන්නේ තන්තුවක් නෙමෙයිනේ මේක අභිතන්නේ තන්තුවක්. ඒතර මෙතනට එනකොට එයාගේ රේඛීය චාලක ශක්තිය මම ලියන්නම් භාගයයි mv වර්ගය කියලා. ඒ වගේම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය එනවා ස්කන්ධ m කියලා ගත්තාම L උසින් තියෙන. එහෙනම් mg capital L. දැන් මම ලියනවා ශක්ති සංසිතිය. මම ඊළඟට බලන්න මේක මට හරි වචන ලියුවොත් ලියන්න ඕනේ යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය යෙදීමේ. යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය. ඊළඟට මම බලන්න ඕනේ මේකට යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය යොදන්න පුළුවන්ද කියන එක. යොදන්න නැතුව දාන්න බෑනේ. යොදන්න පුළුවන් නේද? බාහිර බලපෑමක් නැහැ මේක අනෙහිම කියලා නැහැ. නේ? බාහිර බලපෑමක් නැහැ මට පුළුවන් යොදන්නේ බිඳුව දන භාගයයි mu වර්ගයේ සමානයි භාගයයි mv වර්ගයේ mgl m කියන එක මොකද වෙන්නේ? කැපිලර්. කවද හොයන්න දෙන්නේ වේගය v වර්ගය. එතකොට ඒක මොකද්ද? මෙතනින් එනවා u වර්ගය ඍණ 2gl ඕන්න කෙලින්ම වර්ගමූලය ඔහොම දාන්න පුළුවන්. දැන් මේක v කියලා ලැබෙන්නේ අතන්ට යනකොට වේගයනේ. දැන් ඉතින් ළමයි මොකද කරන්නේ? දැන් උත්තරයක් ආවා ළමයිට හරි සතුටුයි. මොකද කරන්නේ? මම බැලුවා උත්තරේ තියෙනවද? ගැහුවා උත්තරේ. එහෙම උත්තරයක් තියෙනවා 1 20ට 1 කියලා ගත්තා. නමුත් ළමයින්ට අමතක වෙනවා අර පළවෙනියම කියපු කොටස. මොකද පළවෙනියම කිව්වේ? ප්‍රවේග වෙනස ඉවයන්නේ කිව්වේ. ඒ කියන්නේ අවසන් ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය අඩු කරන්න. ප්‍රවේග වෙනස කියන්නේ ඒකනේ. අවසන් ප්‍රවේගය මොකද්ද? u වර්ග ඍණ 2gl වර්ගමූලය. හරි අවසන් ප්‍රවේගය අඩුයි මුල් ප්‍රවේගයට වඩා වෙනස වෙනකොට මේක ඍණ ලකුණක් එන්නේ. මොකද අවසන් ප්‍රවේගයේ පේන තැන u වර්ගයෙන් කොටසක් අඩු වෙලා තියෙනවානේ. අඩු වෙලා යන වර්ගමූලය කියලා කියන්නේ අඩු වේගයක්. u ට වඩා අඩු වේගයක් තමයි ලැබෙන්නේ. මේ අවසන් ප්‍රවේගයේ මුල් ප්‍රවේගය අඩු කරොත් ලැබෙන්නේ මොකලට ඍණ උත්තරයක්. හරිද? ඕනනම් වලට පුළුවන් මුල් ප්‍රවේගයෙන් අවසන් ප්‍රවේගය අරගෙන ධන උත්තරයක් ගන්නත් පුළුවන්. කැමති විදියක් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට දැන් අපි බලමුකෝ මේක ප්‍රවේග වෙනසෙහි විශාලයි. ප්‍රවේග වෙනසෙහි විශාලයි. ඍණ u වර්ග. right. සමාන u වර්ගය නෙවෙයි u ඔන්න ඔන්න එකක් තමයි තියෙන්නේ. දැන් ඉතින් කොහොමද මේක සුළු කරන්නේ ළමයි නේද? මේක එකක් තිබුණා සුළු කරන්න පුළුවන් ප්‍රවේග වෙනස. මේ කියලා දෙන විදිහට ගන්නවා කියන්නේ ලේසි ව්‍යාස වඩ නෙමෙයි නේ. ප්‍රවේග වෙනස. right. මමත් පොඩි වැරද්දක් කරා ළමයි. මොකක්ද දන්නවද මමත් කරපු වැරද්ද? මම කරපු වැරද්ද කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්ද මම කරපු වැරද්ද? මේක හොඳයි මටත් වැරදිච්ච එකත් හොඳයි. කාටද කියන්න පුළුවන් මම කරපු වැරද්ද? මට මේක උත්තරයකට යන්න බෑ නම. දැන් මේ ළමයාට මේකට උත්තර යන්න බැරි නිසා ළමයා මොකද කරන්නේ මේකට ඔන්න ඒකට ගහලා දානවා කියලා ගහලා දානවා. 20ට උත්තර 1 කියලා අරන් ගහලා දානවා. දැන් මේ ප්‍රවේග වෙනස හොයන්නත් බෑනේ. වර්ගමූලයෙන් කොහොමද u එකක් අඩු කරන්නේ? මට වෙච්ච වැරද්ද කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්ද මට වෙච්ච වැරද්ද? කල්පනා කරන්න. වැරද්ද තමයි ළමයි. මම අඩු කරන්න යන්නේ දිශාවල් දෙකක්. වැරදි නේද අඩු කරන විදිහ. මගේ මේ යාන්ත්‍ර විද්‍යාවේ දුර්වලතාවයක් තමයි උතන මතුවේ. එහෙම නැත්තම් නොසැලකිලිමත්කම. එහෙම නැත්තම් අමතක වීම. මොකක් හරි දෙයක් උතනදී මතුවේ. දිශාවල් දෙකක තියෙන එකක් කොහොම අඩු කරන්න බෑ නේද? මේක දෛශික රාශිය නේද? අඩු කරන්න බෑ. එහෙනම් මට සිදු වෙනවා right අඩු කරනකොට අවසන් ප්‍රවේගය ඍණ උත්තරයක් තමයි ඉන්නේ කරන්න දෙයක් නැහැ. නැත්තම් මට පුළුවන් මුල් ප්‍රවේගයෙන් අවසන් ප්‍රවේගය අඩු කරලා ධන උත්තරය ගන්න. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හැබැයි මෙයාගේ දිශාව මේ පැත්තට මෙයාගේ දිශාව මේ පැත්තට. අන්න ප්‍රවේග වෙනස එන විදිහ. මට සිදු වෙනවා මේක ධන විදියට සකස් කරන්න. ඒක මේ පැත්තට. කියන්නේ මෙහෙම ආවා මෙහෙට uv ඒ කියන්නේ මේක තමයි දිශාව. එතකොට කොහොමද ප්‍රවේග වෙනස එන්නේ? අපිට පයිතගොරස් ප්‍රමේයෙන් ගන්න පුළුවන්. මොකද මේක අංශක 90යිනේ. මේ අංශක 90ක කෝණයක් නේ තියෙන්නේ. එහෙමනම් එනවා u වර්ග ධන v වර්ග. ඒකේ වර්ග මූලය තමයි එන්නේ. ඩෙල්ටා v කියලා කියන්නේ එහෙමයි. ඒතර u වර්ගය කියලා කියන්නේ මොකද්ද ළමයි? u ඍණ 2g සමාන u වර්ග ඍණ 2g වර්ග මූලය අයින් වෙනවා. v වර්ගය
sorry ඒක තමයි v වර්ගය නේ. ඒක තමයි v වර්ගය. u වර්ගය වෙන්නේ u වර්ගයම තමයි. මොනවා තමයි. ඒතකොට ඒ සම්පූර්ණකයේ වර්ගමූලය තමයි අපිට එන්න ඕනේ. ඒතකොට මෙතනට එනවා 2u වර්ගය ඍණ 2gl වල වර්ගමූලය. මම 2 කියන එක එළියට ගත්තොත් u වර්ග ඍණ gl වල වර්ගමූලය ලෙස පිළිතුර ලැබෙනවා. දෙන්නට. දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නය 4 දෙනාගෙන් බොහෝ අය පිළිතුරු ලබා ගන්න නැතුව ඇති කියලා හිතනවා. මොකද ඒ ළමයි මෙතනට අවිල්ලා මෙතනට යනකොට හිර වෙනවා. උත්තරයකට යන්න බෑ. ඉතින් යාර යන්න බෑ වගේ හිතෙනවා. ඒ ළමයින්ට කල්පනා වුණා නම් මේක දිශාවල් දෙකක් කියලා එයා මේ උත්තරයට යනවා. මේ උත්තරයට යද්දි මතක තියාගන්න වැඩි ප්‍රවේගයෙන් අඩු ප්‍රවේගය අඩු කරන්න. මොකද ඒක තමයි ධන උත්තරයකට යන්න බෑ. නැත්නම් ඍණ උත්තරයකේ මේ GL ඉස්සරහට u වර්ග කියන එක ආපස්සට යයි. මේක හැටියට උත්තරය එන්න ඕන ළමයි 4 කියලා. දැන් උත්තරේ 1 ගහපු ළමයට ලකුණු ලැබෙන්නේ නැහැ. උත්තරේ 4 කියන තැනට යන්නේ යා. මෙන්න මේ පොඩි concept එක වැදගත් වුණා. දිශාව කියලා.